वालेषु भद्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सद्गमुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से यस्य कस्यचि भिक्खवे भिक्खु पञ्चतीतो किलो अपहीना पञ्चते च सो विनिबन्धा अपमुच्चिन्ना सो मतिस्समति धम्म विनये उद्धं विरुल्लं वेपुल्लं आपज्जिस्सन्ति नेतं ठाणं विज्जतीति දෛ සද්ධාවන්ත සත්පුරුෂ පින්වතුනි අපි හැමදිනම අද දවසේ සිල් සමාදන් වෙලා ඒ වගේම මේ අද දවසට ගැලපෙන විදිහට අපි සූදානම් වෙලා අෂ්ටාංග උපෝසත සීලය පංච සීලය මේ ආචීවට්ටමක සීලෙහි පිහිටලා අපි මේ උදෑසන ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ දවස් ටික මේ කාලය වස් කාලය ඉතින් අපි කවුරුත් දන්නවා බොහෝ පුණ්‍ය ධර්මයන් සිද්ධ කරගන්නට අපට එළඹෙන කාලයක්. නමුත් අද ලෝකයේ තියෙන වසංගත තත්ත්වය නිසා අපට එකට එකමුතු වෙලා එක තැනක ඉඳගෙන ඒ පින්කම් කරගන්න අවස්ථාව නොලැබී තියෙනවා. එහෙම වුණත් අද තිබෙන තාක්ෂණය නිසා අපි අපේ ඉන්න තැන්වල ඉඳගෙන හෝ අපි අපේ පුණ්‍ය ධර්මයන් අපි පින්කම් සිද්ධ කරගන්නවා, නොපිරිහිලා කටයුතු කරගන්නවා. එහෙම සිද්ධ කරගන්න එක මම හිතන්නේ ඉතාමත්ම වටිනවා. ලැබිලා තිබෙන තාක්ෂණයෙන් අපි උපරිම ප්‍රයෝජනයක් ගන්නවා. නිසා අපි සතුටු වෙන්න ඕනේ. ඒ අවස්ථාව අපට ලැබිලා තිබෙනවායි කියලා. නිසා හිතන්ට මේ වගේ මොහොතකදී අපට පිහිටට තිබෙන්නේ ධර්මයමයි. ඒ ඇරෙන්න අපට වෙන පිහිටක් නැහැ. ඒ කියන්නේ ත්‍රිවිධ රත්නයමයි. ත්‍රිවිධ රත්නයේ පිහිට ඇරුණකොට අපට වෙන කිසියම් හෝ පිහිටක් මේ වෙලාවේ ලැබෙන්නේ නැහැ. අපි ළඟ තිබෙන ධනෙ, අපි ළඟ තිබෙන උගච්ඡමින්, අපි ළඟ තිබෙන වෙනත් සම්පත් වලින් අපට පිහිටක් ලබා ගන්නට විදියක් නැහැ. මොකද සිතට ඇති වෙන බය, සිතට ඇති වෙන දුක, සිතට ඇති වෙන ශෝකේ නිවා ගන්නට වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා ඒක වසංගත තත්ත්වයක් තිබුණත් නොතිබුණත් මේ ලෝකයේ අපිට ලැබෙට තිබෙන ස්වභාවයයි. නිසා සිතේ සැනසෙල්ල, සිතේ සතුට නිරන්තරයෙන් ඇති කර ගන්නට නම් අපට පිළිට තියෙන්නේ ත්‍රිවිධ රත්නයයි. ඉතින් අපේ සිතේ කෙලෙස් තිබෙන තාක්කල් ඒ තාක් කාලයක්ම අපට ඒ අපහසුව, අමාරුව, දැවිල්ල මේක නිරන්තරයෙන් හට ගන්නවා. නිසා අපි මේ හිතේ තිබෙන මේ නරක ධර්මතාවයන් ටික අයින් කළා දැම්මොත් ඒ කටයුතු ටික අපට පහසුවෙන් කරගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ බයක්, සැකක්, දෙයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඒ සඳහාම තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. ඉතින් ඊට අනුරූප වන ධර්ම කතාවක් තමයි
අද අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම අද මාතෘකා කරගන්න මේ කරුණු ඉදිරිපත් කරගන්නට පාදක කරගන්නේ චේතෝ කීල සූත්‍රය. මතක තියාගන්න සූත්‍රයේ නම මොකද්ද? චේතෝ කීල සූත්‍රය. චේතෝ කීල සූත්‍රයේ තියෙන්නේ මොකද අපි දැන් ගොඩක් කතා කරලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ ධර්ම දේශනා කරමු කියලානේ. නිසා මජ්ක්‍ධිම නිකායේ තමයි චේතෝ කීල සූත්‍රයේ තියෙන්නේ. එතකොට මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ සීහනාද වග්ගයේහි 6 වෙනි සූත්‍රය චේතෝ කීල සූත්‍රය. මේ චේතෝ කීල සූත්‍රයෙන් විස්තර කරන්නට ලෞතර බුදුරජාණන් වහන්සේ මේ අරමුණු කරගන්නේ විස්තර කරන්නේ ඇයි අපි නිවන් දකින්නේ නැත්තේ? මේක නිවනට යන්නේ නැත්තේ ඇයි කියන මෙන්න මේ සරලව කිව්වොත් මෙන්න මේ කරුණ තමයි චේතෝ කීල සූත්‍රයෙන් අපට කියලා දෙන්න හදන්නේ. නේද? සබුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සිත් තුළ පවතින පහන වූ බැඳීම් පහක් නිසා නැත්නම් සිත් තුළ පහන වූ කසල ධර්ම පහක් නිසා සිත තුළ පහන වූ කසල ධර්ම පහක් නිසා පහන වූ බැඳීම් පහක් නිසා මේ සිත මේ නැත්නම් ඒ තැනැත්තා මේ ශාසනයේ අභිවෘද්ධියක් ඇති කරගන්නේ. නේද? මේ නිසා මේ තැනැත්තා මොකද්ද ඇති කරගන්නේ නැත්තේ? අභිවෘද්ධියක් ඇති කරගන්නේ නැහැ. වැඩිවීමක් ඇති කරගන්නේ මහත් වූ භාවයක් සිදු කරගන්නේ නැහැ. නේද? එතකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ සිත වල් බිහි වුණ කාරණයන්. එහෙම නැත්නම් සිත කිලිටි කරන කාරණයන් කසල ධර්ම පහ කියනවා. ඒ පහ නිසා ඊළඟට සිත පිළිබඳව බැඳීම් පහක් තියෙනවා. මෙන්න මේ බැඳීම් පහ නිසා මේ නිසාත් මොකද වෙන්නේ? සිත අපි අභිවෘද්ධියට යන්නේ මේ ශාසනයේ අභිවෘද්ධියට යන්නේ නැහැ. ඊළඟට වැඩිවීමට යන්නේ නැහැ, මහත් වූ භාවයට යන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ පහ මේ නොකල ඒ කියන්නේ දුර්මුඛ වූ ධර්ම කියනවා චේතෝ කීල කියලා. නේද? චේතෝ කීල පහයි. එතකොට බැඳීම් පහයි. කරුණු 10ක් තියෙනවා. චේතෝ කීල පහක් තියෙනවා. බැඳීම් පහක් තියෙනවා. මෙන්න මේ කරුණු ටික නිසා තමයි ශාසනයේ අපට අභිවෘද්ධියක් වෙන්නේ නැත්තේ. ශාසනයේ අභිවෘද්ධියක් වෙන්නේ නැහැ කියලා කියන්නේ අපි මේ ශාසනයෙන් අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? නේද? ශාසනයෙන් අපි මේ බලාපොරොත්තු වෙන්නේ අපේ ගුණ ධර්මයන්ගේ දියුණුවනේ. අපේ ගුණ ධර්මයන්ගේ දියුණුව, අභිවෘද්ධිය. නේද? එතකොට ඒ නිසා අපේ සිත කෙලෙසුන්ගෙන් මිදීමට එහෙම නැත්නම් සතර මාර්ග සතර ඵලයන්ට පැමිණීමට නේද? ඒවා අවබෝධයට අරිහත් ඵලයට යන්නේ නැහැ. ඒක තමයි මේ ශාසනීය අභිවෘද්ධිය වැඩිම මහත් භාවයේ කියලා බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ. එහෙනම් මේ ශාසනයේ මහත් වූ භාවයට අභිවෘද්ධියට වැඩිවීමට මේ කරුණු ටික මේ සකස් වෙනවා නම් ඒ නිසාම මොකද වෙන්නේ? මේ අපට ඒ தත්ත්වයට ගමන් කරන්න පුළුවන් වෙනවා. නිසා කල්පනා කරගන්න මේ කරුණු පහක් එහෙමනම් මොකද කරගන්න ඕනේ? පහ කරන්න ඕනේ. නේද? අනික් කරුණු පහ සිඳලන්න ඕනේ.
කරුණු පහක් පහ කරලා දමන්න ඕනේ. කරුණු පහ සිඳලන්න ඕනේ. පහ කරන ධර්ම වලට කියනවා චේතෝ කියලා. සිඳලන්න ඕනේ ඒවට කියනවා බැමි කියලා. නේද? පහ කරන්න ඕනේ ඒවට කියනවා මොනවා කියලාද? චේතෝ කියලා. එතකොට සිඳලන්න ඕනේ ඒවට කියනවා බැමි කියලා. බැමිනේ සිඳලන්න ඕනේ. චේතෝ කීල. නේද? ඉන්ද්‍ර කීල. නේද? එතකොට මේ චේතනාවන් දැඩි ලෙස පවතින ඒවා අන්න ඒවා අයින් කරගන්න ඕනේ. ඒසා බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම චේතෝ කීල පහ දේශනා කරනවා. පළවෙනි එක හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසයක් නැද්ද? නේද? මේක අපි දන්නවා අපට තේරෙනවා. ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසයක් නැද්ද? සැක කරනවද? ඒ වගේම අවිශ්වාස කරනවද? නිශ්චයකට නොපැමිණෙනවද? නොපහදිනවද? වීරිය කිරීම පිණිස නොනැමිනවද? ඒ නිසා මොකද වෙන්නේ? මේ චේතෝ මේ පළවෙනි කාරණය වීරිය වඩන්ට සුදුස්සෙක් වෙන්නේ නැහැ. නේද? ඒ තැනත්තා වීරිය පිණිස කෙලස් තවන වීරිය කිරීම පිණිස වීරිය පිහිටවීම පිණිස නැවත වීරිය පිණිස නැමෙන්නේ නැහැ. ඔන්න දැන් අපට මේ වීරිය කියන එක තමයි අවශ්‍ය වෙන්නේ මොකටද? මේ ශාසනයේ ඉහළට ගමන් කරන්න. අපි දන්නවනේ විරියේන දුක්ඛං අච්චේති කියලා. මේ දුකෙන් මිදෙන්න නම් මොකද තියෙන්න ඕනේ? වීරියම තියෙන්න ඕනේ. වීරිය නිසා වැදගත්ම දෙයක්. සතිපට්ඨාන සූත්‍රයේදී අපි විස්තර කරන්නේ ආතාපි සම්පජානෝ සතිම. ආතාපි කියන්නේ වීරිය. සම්පජානෝ කෙලස් තවන වීරිය. සම්පජානෝ නුවණ, සතිමා සිහිය. මේ මෙතනත් වීරිය මූලික තැනට ගන්නවා. ඉත බොජ්ජංග ධර්මයන්ගේ වීරිය මූලික තැනකට එනවා. ඊළඟට අපි තව බොහෝ තැන්වල අපි ගත්තොත් එහෙම සතර ඉද්ධිපාද කියලා කිව්වොත් එතනත් වීරිය තියෙනවා. සම්‍යක් ප්‍රදාන කියලා කිව්වොත් හතරක්ම වීරිය තියෙනවා. නේද? මේ ධර්මයේ ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගත්තොත් ඒ හැමතැනම වීරිය තියෙනවා. නිසා කල්පනා කරගන්න වීරිය උත්සාහය කියන මේ ධර්මය ඉතාමත්ම වැදගත් එකක් හැටියට අපට ධර්මයේ විස්තර කරන්න. කුසීත භාවය ඒක අනිත් පැත්ත. නිසා මොකක්ද ඇති කරගන්න ඕනේ අපි? වීරියවන්ත වෙන්න ඕනේ. ඉවසා දරාගෙන ඉන්න පුළුවන් ශක්තිය තියෙන්න ඕනේ. කායික වීරිය තියෙන්න ඕනේ. මානසික වීරිය තියෙන්න ඕනේ. එහෙමනම් යම් කිසි කෙනෙක් ශාස්ත්‍රෝන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසයක් නැත්නම් සැක කරනවා නම් අවිශ්වාස කරනවා නම් නිශ්චයකට පැමිණෙන්නේ නැත්නම් නොපහදිනවා නම් ඒ වීරිය කිරීම පිණිස සිත නැමෙන්නේ නැහැ. ඔන්න අපි එහෙමනම් මෙන්න මේ චේතෝ කීලය නිසා අපි මේ ශාසනයේ වෘද්ධියක් ඇති කරගන්නේ නැහැ. වැඩිමක් ඇති කරගන්නේ නැහැ. මහත් වූ භාවයක් ඇති කරගන්නේ නැහැ. ඒකට කල්පනා කරගන්න බුදුහාමුදුරන් වහන්සේ කෙරෙහි ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි අපි යම් සැකයක් තියෙනවා නම් ඒක පහ කරගන්න ඕනේ. ඊළඟට දේශනා කරනවා යම් භික්ෂුවක් යම් තැනැත්තෙක් ධර්මයේ කෙරෙහි සැක කරනවාද? ධර්මයේ කෙරෙහි විශ්වාසයක් නැද්ද? අවිශ්වාස කරනවාද? ඒ වගේම නිශ්චයකට පැමිණෙන්නේ නැද්ද? නොපහදිනවද? අනේත නැත්තා වීරිය පිණිස නැමෙන්නේ නැහැ. වීරියට යොමු වෙන්නේ නැහැ. එහෙමනම් දෙවෙනි කාරණේ තමයි ධර්මයේ කෙරෙහි අපේ තියෙන විශ්වාසය පැහැදීම
ඒ වගේම ධර්මයේ කෙරෙහි නිශ්චයකට පැමිණීම අවිශ්වාස කිරීම මෙන්න මේවා නිසා මොකද වෙන්නේ අපි වීරිය කරන්න සූදානම් වෙන්නේ නැහැ වීරිය කරන්නේ නැහැ මේ ශාසනීය අභිවෘද්ධියක් අපිට ඇති වෙන්නේ නැහැ ඒක තමයි දෙවෙනි චේතෝ කීලය එතකොට දැන් චේතෝ කීල දෙකක් අපි දන්නවා එකක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක ඇති කරගන්න එක විශ්වාසයක් නැතිකම නිශ්චයකට නොපන්න එක නොපැහැදින එක දෙවෙනි එක ධර්ම රත්නය කෙරෙහි තුන්වෙනි එක මහා සංඝ රත්නය කෙරෙහි එතකොට යම් කෙනෙක් මහා සංඝ රත්නය කෙරෙහි සැක කරනවාද අවිශ්වාස කරනවාද නිශ්චයකට පැමිණෙන්නේ නැද්ද නොපහදිනවද යා වීරිය කිරීම පිණිස සිත නැමෙන්නේ නැහැ ඒ සඳහා සිත යොමු වෙන්නේ සරලව කිව්වොත් අපි අපේ මේ ශාසනික වෘද්ධියක් ඇති කරගන්නේ නැහැ නිවන පිණිස ගමන් කරන්නේ නැහැ නේද ඒක තුන්වෙනි චේතෝ කීලයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඊළඟට යම් කෙනෙක් ශික්ෂාව කෙරෙහි සැක කරනවා නම් ශික්ෂාව කෙරෙහි හික්මීම කෙරෙහි සීලය කෙරෙහි සැක කරනවා නම් ඒ වගේම අවිශ්වාස කරනවා නම් නිශ්චයකට පැමිණෙන්නේ නැත්නම් නොපහදිනවා නම් එයත් වීරිය කරන්න සුදුසු කෙනෙක් නෙවෙයි නේද එයත් වීරිය කරන්නේ නැහැ ඒක හඳුන්වනවා හතරවෙනි චේතෝ කීලය කියලා. එතකොට පළවෙනි එක බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක ඇති කරගන්න එක දෙවෙනි එක ධර්ම රත්නය කෙරෙහි තුන්වෙනි එක මහා සංඝ රත්නය කෙරෙහි හතරවෙනි එක සීලය කෙරෙහි. එතකොට සීලය කෙරෙහි එම සැක ඇති කරගන්නවා නම් ඒ තැනැත්තා මේ ශාසනයේ අභිවෘද්ධියක් ඇති කරගන්නේ. ඊළඟට පස්වෙනි එක සබ්‍රාහ්මචාරීන් වහන්සේලා කෙරෙහි එකට වාසය කරන අය පිළිබඳව සැක කරනවා නම් ඒ අය කෙරෙහි කිපෙනවා නම් නොසතුටු ඇති කර ගන්නවා නම් තරහින් කටයුතු කරනවා නම් ඒ යා වීරිය කිරීම පිණිස සිත නැමෙන්නේ නැහැ වීරිය පිහිටවන්න පුළුවන්කමක් නැහැ නේද නැවත නැවත වීරිය වඩන්න පුළුවන්කමක් නැහැ එතකොට ඒක හඳුන්වනවා පස්වෙනි චේතෝ කීලය කියලා. එතකොට චේතෝ කීල කීයද? පහක් තියෙනවා. නේද? චේතෝ කීල පහ දැන් අපිට මතකයි. පළවෙනි එක බුදුරජාණන් වහන්සේ කෙරෙහි කරන ඒ සැකය. නේද? ඊළඟට සරලව මතක් කළොත් ධර්ම රත්නයේ කෙරෙහි සැකය. ඊළඟට තුන්වෙනි එක මහා සංඝ රත්නයේ කෙරෙහි තියෙන සැකය. හතරවෙනි එක ශික්ෂාව පිළිබඳව සැකය. පස්වෙනි එක එකට වාසය කරන හාමුදුරන් වහන්සේලා පිළිබඳව සැක, කිපීම, නොසතුටු වීම, තරහින් කටයුතු කිරීම. මෙන්න මේ චේතෝ කීල තියෙනකොට මේවා අහවිලා නැත්තම් නේද? මේවා දුර්මුඛ නිසා මොකද වෙන්නේ? මේ ඒතනත්තාට වීරිය වඩා ගන්න බැරි වෙනවා. ඒ වගේම ඒතනත්තා වීරියේ සිත පිහිටව ගන්නට බැරි වෙනවා. නැවත නැවත වීරිය වඩා ගන්න බැරි වෙනවා. එතකොට මේවා මොකද කර ගන්න ඕනේ? පහ කර ගන්න ඕනේ. චේතෝ කීල පහ කර ගන්න ඕනේ. ඊළඟට බැමි පහක් සිඳලන්ටයි කියනවා. මේ බැමි පහ සිඳලුවොත් එතනත්තාට වීරිය වඩා ගන්නට පුළුවන් වෙනවා කියනවා. නේද? බැමි පහත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මොකක්ද? කාමරාගය. කාමයේ කෙරෙහි පහ වූ ආසාව
පහන වූ ආසාවක් තියෙනවා නම් ඒ වගේම පහන වූ කැමැත්තක් ප්‍රහීන වූ ප්‍රේමයක් ප්‍රහීන වූ පිපාසයක් ප්‍රහීන වූ දැවිල්ලක් ප්‍රහීන වූ තෘෂ්ණාවක් තියෙනවද ඒ තැනැත්තාට වීර්ය වඩන්න බැරි වෙනවා නේද? ඒ තැනැත්තාට මොකද කරගන්න බැරි වෙන්නේ? වීර්ය වඩා ගන්න බැරි වෙනවා. ඔන්න මේවා මොනවද කරන්න ඕනේ? පහ කරගන්න ඕනේ. නේද? අර මුලින් කිව්ව ධර්මතා මේවා සිඳලන්න ඕනේ. මුලින් කිව්ව දේවල් පහ කරන්න ඕනේ. මේවා සිඳලිය යුතු ධර්ම. එතකොට සිඳලන්න ඕනේ ධර්ම පහ තමයි දැන් අපි කතා කරන්නේ. පහ කරන්නේ සිඳලන්න ඕනේ ධර්මතා. එතකොට අපෙන් සිඳලන්න ඕනේ අයින් කරන්න ඕනේ මොකක්ද? කාමරාගය. කාමරාගය කෙරෙහි මොකද්ද තියෙන්නේ? ආසාව තියෙනවා. කැමැත්ත තියෙනවා. ප්‍රේමය තියෙනවා. පිපාසය තියෙනවා. දැවිල්ල තියෙනවා. තෘෂ්ණාව තියෙනවා. ඒ නිසා කාමරාගය පිළිබඳව එන්න මේ ටික මොකද අපි කරන්න ඕනේ? ප්‍රහීන කරලා දමන්න ඕනේ. නේද? එතකොට කාමරාගය තියෙන්න පුළුවන්. නමුත් ආසාව අයින් කරගන්න ඕනේ. කැමැත්ත අයින් කරගන්න ඕනේ. ප්‍රේමය අයින් කරගන්න ඕනේ. විපාසය අයින් කරගන්න ඕනේ. දැවිල්ල අයින් කරගන්න ඕනේ. තෘෂ්ණාව අයින් කරගන්න ඕනේ. අන්න එහෙම වෙනකොට මොකද වෙන්නේ? ඒ තැනැත්තාට වීරිය වඩන්ට සුදුසු කෙනෙක් බවට පත් වෙනවා. එතකොට නැතර කිව්ව කරුණු ටිකම මතක් කරන්න වෙනවා. ඊළඟට දෙවෙනි කාරණේ මොනවා කරන්න ඕනද? මේ බැඳුම් පහ කරන්න ඕනේ. බැඳුම් පස නේද? දෙවෙනි කාරණය තමන්ගේ කය කෙරෙහි පහන වූ ආසාවක් තියෙනවා. පහන වූ කැමැත්තක් තියෙනවද? පහන වූ ප්‍රේමයක් තියෙනවද? පහන වූ පිපාසයක් තියෙනවද? පහන වූ දෙවිල්ලක් තියෙනවද? පහන වූ තෘෂ්ණාවක් තියෙනවද? ඒ තැනැත්තා වීරිය කරන්න සුදුසු නැහැ. නේද? ඒ තැනැත්තාට වීරිය කරගන්න බැරි වෙනවා. කෙලෙස් තවන වීරියක් ඇති කරගන්න බෑ. ඒ වගේම වීරිය පිහිටවන්න බෑ. නැවත නැවත වීරිය වඩා ගන්න බෑ. මේ අපි කතා කරන්නේ මොකක් පිණිසද? නිවන පිණිස මේ ඇති කර ගන්න ඕන දේවල් හැටියට. නේද? එතකොට මේක පළවෙනි එක කාමරාගයේ කෙරෙහි, දෙවෙනි එක තමන්ගේම කය කෙරෙහි. නේද? තමන්ගේ කය කෙරෙහි කොහොමද අපි හිතන්නේ කියලා අපි ජීවිතය ආපස්සට හැරිලා බලනකොට ජීවිතයේ දිහා අපි ගැන හිතනකොට මම ගැන තමන් ගැන හිතනකොට තමාටම හිතා ගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි කාරණය තමයි අන්‍යයන්ගේ රූපේ කෙරෙහි පහන වූ ආසාවක් තියෙනවා. එතකොට මොකද්ද තියෙන්නේ? අන්‍යයන්ගේ රූපේ කෙරෙහි පහන වූ ආසාව, පහන වූ කැමැත්ත, පහන වූ ප්‍රේමයක්, පහන වූ පිපාසයක්, පහන වූ දැවිල්ලක්, පහන වූ තෘෂ්ණාවක් තියෙනවා නම් මොකද වෙන්නේ? එයා වීරිය වඩන්න සුදුස්සෙක් නෙමේ. වීරිය කෙරෙහි පිහිටන්නේ නැහැ. නේද? නැවත නැවත වීරිය වඩා ගන්න පුළුවන්කම නැහැ. නේද? එතකොට අපි බැඳුම් පසෙන් බැඳුම් තුනක් මතක් කළා. පළවෙනි එක මොකක්ද? කාම රාගය. දෙවෙනි එක තමන්ගේ කය කෙරෙහි. තුන්වෙනි එක අන්‍යයන්ගේ කය කෙරෙහි. නේද? තමන්ගේ කය ඇරුණාම අන්‍ය අයගේ කය කෙරෙහි අපේ සිතේ ඇති වෙලා තියෙනවා නම් ආසාවක්, කැමැත්තක්, ප්‍රේමයක්, පිපාසයක්, දෙවිල්ලක්, තෘෂ්ණාවක්. මොකද වෙන්නේ? ඒ නිසා අපට මේ කෙලෙස් ටික නැති කර ගන්නට
බැරි වෙනවා. එහෙම නැත්නම් වීර්ය වඩන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. වීර්ය වඩා ගන්න බැරි වෙනවා. දැන් අපි තුනක් මතක් කළා. බැඳුම් අස. එතකොට ඒවා ප්‍රහීන කරන්න ඕනේ දේවල්. ඊළඟ එක නම් ඉතින් මම හිතන්නේ ගොඩක් අය අතින් සිද්ධ වෙන්නේ කුස පිරෙන්න ආහාර අරගෙන. නිදනවා නම් සැපසේ වාසය කරනවා නම් අද හිම කලේ නෑනේ නේද? අද සිල් අරගෙන ඉන්නේ තාම උදේ දානේ විතරයි අපි අරගත්තේ. දවල් දානේ ගත්තෙත් නෑ. ඉතින් කුස පිරෙන්න තෙක් ආහාර අරගෙන ඒ ආහාර නිසා නිදනවා නම් සැපසීම වාසය කරනවා නම් ඒ තැනැත්තා වීරිය කරන්න සුදුසු කෙනෙක් නෙවෙයි. නේද? එහෙනම් මොකද කරගන්න ඕනේ? වීරිය වඩන්ට නම් අපි මේ කුස පිරෙන්න ආහාර අරගෙන නිදන්ටත් සැපසේ වාසය කරන එකත් දෙකෙනොත් අපි අයින් වෙන්න ඕනේ. අන්නේ එතකොට අපට වීරිය වඩන්න කෙලස් තවන වීරිය ඇති කර ගන්න. ඒ වගේම වීරිය පිහිටවන්ට පුළුවන් නැවතවන්ට වීරිය වඩා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. නේද? එතකොට කරුණු හතරයි. බැඳුම් පසෙන් පහ කරන්න ඕනේ බැඳුම් පහ පහෙන් හතරක් අපි මතක් කළා. නේද? මේ පස්වෙනි කාරණය අපි බැඳිලා තියෙන එක අපි සීලෙන් විරිතෙන් තපසින් බ්‍රහ්මචර්යාවෙන් මේවා සම්පූර්ණ කරලා අපි සීලය සම්පූර්ණ කරලා අපි මේ කෙලෙස් තවන දේවල් කරගෙන බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරගෙන ඉතින් සරලව එක වචනකින් කිව්වොත් සිල් රැකලා නේද බලාපොරොත්තු වෙනවා මහේ ශාක්‍ය දෙවි කෙනෙක් වෙන්න හෝ අල්පේ ශාක්‍ය දෙවි කෙනෙක් වෙන්න. අන්න එහෙම බලාපොරොත්තු වෙමින් වාසය කරනවා නම් එයාත් වීරිය වඩන්ට සුදුසු කෙනෙක් නෙවෙයි. නේද? එයා වීරිය පිණිස වගේ වීරිය පිහිටවන්ට පුළුවන්කමක් නැහැ. නැවත වීරියක් වඩා ගන්නට බැරි කෙනෙක් බවට පත් වෙනවා. නිසා බුදුරජාණන් වහන්සේ මේ චේතෝකීල පහත් ඒ වගේම බැඳුන් පහත් තියෙන තැනැත්තා ශාසනයේ අභිවෘද්ධියක් සිද්ධ කරගන්නේ නැහැ කියලා දේශනා කරනවා. මොන දැන් හොඳට මතක තියාගන්න මේවා සම්පූර්ණයෙන්ම අපි ගාව නැහැ. නමුත් ටික හරි කෑලි හරි තියෙන්න පුළුවන්. ඒ කෑලි හරි තියෙනකොට එතනින් අපට ඉදිරියට යන්න බැරි වෙනවා. නිසා අපි ඊට අවශ්‍ය දේ සිද්ධ කරගන්න ඕනේ. නේද? එතකොට මේවා දුරු කරනවා නම් අපේ අභිවෘද්ධියක්ම වෙනවා. නිසා බුදුරජාණන් වහන්සේ නැවතත් මේ චේතෝකීල එකිනෙක අරගෙන ප්‍රකාශ කරන දේශනා කරනවා. මොකද ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් ඇත්තේද? පූර්ණ විශ්වාසයක් ඇත්තේද? ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි සැක නොකරයිද? අවිශ්වාස නොකරයිද? ඒ වගේම ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි නිශ්චයකට පැමිණෙයිද? ඒ වගේම ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි පහදීද? අන්නේ තැනැත්තා වීරිය පිණිස සිත නැමෙනවා. නේද? ඒ තැනැත්තාගේ මොකද වෙන්නේ? වීරිය පිණිස සිත නැවෙනවා. එහෙමනම් එයා වීරිය කිරීමට සුදුසුයි. ඒ වගේම එයා නැවත වීරිය වඩන්ට සුදුසු තැනැත්තෙක් බවට පත් වෙනවා. නේද? ඊළඟට නැවත ආයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් ධර්මයේ කෙරෙහි සැක නොකරනවද? ධර්මයේ කෙරෙහි අවිශ්වාසයක් නැද්ද? ධර්මයේ කෙරෙහි නිශ්චයකට පැමිණෙනවද? ධර්මයේ කෙරෙහි පහදිනවද? ඒ තැනැත්තා වීරිය කිරීම පිණිස සිත නැමෙනවා. නේද? දැන් බුදුරජාණන් වහන්සේ මේ ටිකම අපට අනිත් පැත්තට දේශනා කරගෙන යන්නේ. ඊළඟට
මේ චේතෝ කීල තුන්වෙනි එක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් පුජ්‍යලේ මේ සංඝයා කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇති කර ගන්නවාද? මේ සංඝයා කෙරෙහි විශ්වාසයක් තියනවාද? සැක කරන්නේ නැද්ද? ඒ වගේම සංඝයා කෙරෙහි පහදිනවද? ඒ තැනැත්තා වීරිය පිණිස සිත නැවෙනවයි කියලා දේශනා කරනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශික්ෂාව කෙරෙහි සැක කරන්නේ නැද්ද? ශික්ෂාව කෙරෙහි අවිශ්වාසයක් නැද්ද? ශික්ෂාව කෙරෙහි නිශ්චයකට පැමිණෙනවද? ශික්ෂාව කෙරෙහි පහදිනවද? ඒ තැනැත්තාගේ සිත වීරියට නැමෙනවා. නැවත නැවත වීරිය කරන්නට සුදුසු සිතක් බවට පත් වෙනවා. නේද? එතකොට ඊළඟ එක සබ්‍රහ්මචාරීන් කෙරෙහි මොකද ඇති කරගන්නේ? කිපෙන්නේ නැත්තම්. නොසතුටු සිතක් ඇති කරගන්න, සතුටු වෙන්නේ නැත්තම්. ඒ වගේම ඒ අය කෙරෙහි සැකයක් ඇති කරගන්නේ නැත්තම්, ඒ අය කෙරෙහි තරහක් ඇති කරගන්නේ නැත්තම්, ඊ තැනැත්තා වීරිය වඩන්නට සුදුසුයි. වීරිය වඩනවා. නේද? ඒ තැනැත්තා වීරිය පිහිටවන්නට සුදුසුයි. නැවත නැවත වීරිය වඩන්නට සුදුසු පුජ්‍යලයක් බවට පත් වෙනවා. එහෙනම් මේ චේතෝ කීල පහ ඒ තැනැත්තා මොනවා කළොත් දැම්මොත්ද? පහ කරලා දැම්මොත්. එයා වීරිය වඩන්නට සුදුසුයි. පහ නොකළොත් එයා වීරිය වඩන්න සුදුසු පුජ්‍යලයක් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඊළඟට බුදුහාමුදුරන් වහන්සේ අනිත් කරුණු ටිකමත් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර බැඳුම් පස පිළිබඳව. නේද? මේ බැඳුම් පස කාමරාගයේ කෙරෙහි ආසාවෙන් තොරන, කාමරාගය කෙරෙහි කැමැත්තක් නැත්තම්, ප්‍රේමයක් නැත්තම්, පිපාසයක් නැත්තම්, දැවිල්ලක් නැත්තම්, තෘෂ්ණාවක් නැත්තම්, ඊට නැත්තා වීර්ය වඩන්නට සුදුසු පුජ්‍යලයක් හැටියට දේශනා කරනවා. ඔන්න එතකොට කාමරාගේ පහ කරලා තියෙනවා නම් ඊට නැත්තා වීර්ය වඩන්නට සුදුසු පුජ්‍යලයක්. දැන් බලන්න මේ ශාසනයේ වීර්ය වඩන්න, ශාසනයේ කටයුතු කරන්නට නුසුදුසු වෙන්නේ සුදුසු වෙන්නේ කොහොමද කියලා දේශනා කරනවා. එහෙම වුණොත් තමයි අපට අපේ ජීවිතයේ අභිවෘද්ධියක් ඇති වෙන්නේ කියන බව තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ බැඳුම් දෙවෙනි බැඳුම අයින් කරගන්නයි කියලා කියනවා. මොකද්ද? තමාගේ කය කෙරෙහි ආසාව අයින් කරගන්න ඕනේ. ආසාව නැතිනම් නේද? තමාගේ කය කෙරෙහි පහ වූ කැමැත්තක් තියෙනවා නම්, තමාගේ කය කෙරෙහි පහ වූ ප්‍රේමයක් තියෙනවා නම්, තමාගේ කය කෙරෙහි පහ වූ පිපාසයක් තියෙනවා නම්, පිපාසයක් නැත්නම් තමාගේ කය කෙරෙහි පහ වූ දැවිල්ලක්. එතකොට දැවිල්ල නැත්නම් කය කෙරෙහි තෘෂ්ණාවක් නැත්නම් එයා බැඳුම් මේ දෙවෙනි බැඳුම අයින් වෙනවා. ඒ නිසා වීර්ය වඩන්න සුදුසු පුජ්‍යලයක් බවට පත් වෙනවා. නේද? ඒක නැත්තා වීර්ය වඩන්න සුදුසු පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඊළඟට දේශනා කරනවා අන් අයගේ කය කෙරෙහි පහ වූ ආසාව තියෙනවා නම්, පහ නොවූ නෙමේ, පහ වූ ආසාවක් තියෙනවා නම්, පහ වූ කැමැත්තක් තියෙනවා නම්, පහ වූ ප්‍රේමයක් තියෙනවා නම්, පහ වූ පිපාසයක් තියෙනවා නම්, පහ වූ දෙවිල්ලක් තියෙනවා නම්, පහ වූ තෘෂ්ණාවක් තියෙනවා නම්, අනේ දැනත්තා මේ තුන්වෙනි බැඳුම අයින් කරගත්ත වෙනවා. එහෙමනම් ඒ දැනත්තා වීර්ය වඩන්න සුදුසු කෙනෙක් බවට පත් වෙනවා. නේද? කවුරු කෙරෙහිද? අන්‍යයන්ගේ රූපේ කෙරෙහි. ඊළඟට
කුස පිරෙන්න ආහාර අරගන්න නැතුව කුසීතව වාසය කරන්නේ නැත්නම් වීරයට සුදුසු නම් යා වීරියවන්තයෙක් නම් යා වීරිය වඩන්නම සුදුසු කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ කුසීත භාවයේ මුදවා ගන්නවා නම් වීරිය වඩන්නම සුදුසු කෙනෙක් බවට පත් වෙනවා කියලා දේශනා කරනවා. ඒක තමයි හතරවෙනි බැඳුම. ඒ හතරවෙනි බැඳුමින් අයින් වුණොත් තැනැත්තා. ඊළඟට පස්වෙනි බැඳුම මොකද්ද? පස්වෙනි බැඳුම අපි විස්තර කළේ එයා සිල් රකින්නේ මේ බ්‍රහ්මචර්යාවේ වාසය කරන්නේ මහේශාක්‍ය දෙවි කෙනෙක් වෙන්න අල්පේශාක්‍ය දෙවි කෙනෙක් වෙන්න අන්න ඒක අතාරිනවා නේද මේ ජීවිතේ මේ සිල් රකින්නේ මේ බ්‍රහ්මචර්යාව රකින්නේ මොකක් පිණිසද නිවන පිණිසමයි කියන කරුණ හිතට එකතු කරගෙන තියෙනවා නම් ඒක නැත්තා කොහාටද ගමන් කරන්නේ නේද එතකොට ඒ තැනත්තාගේ සිත මොකටද කෙලෙසුන් කෙරෙහින් මේ දුරු කර ගන්නට හේතු වෙනවා නේද කෙලෙස් නැවත නැවත මේ ඇති නොකර ගන්නට වඩා ගන්නට සුදුසු පුජ්‍යලයක් බවට පත් වෙනවා එතකොට ඒ තැනත්තා කෙලෙස් තවන වීරියෙන් යුක්තව වෙනවා එතකොට මෙන්න මේ පහක් වූ බැඳුම් පසක් ඒ වගේම චේතෝකීල පහක් චේතෝකීල පහ ප්‍රහීන කරන්නට ඕන මේ බෙම පහ සිඳලන්න ඕනේ නේද එතකොට මෙන්න මේ පහ සිඳ මේ 10ම අයින් කළා දැම්මොත් ඒ තැනත්තා මොකද වෙන්නේ මේ ධර්මයේ ඒකාන්තයෙන්ම ශාසනීය අභිවෘද්ධියට පැමිණෙනවා නේද ශාසනයේ නැගී සිටීමට පවත් වෙනවා මහත් වූ භාවයට කාරණයක්ම වෙනවා. ඒ කරුණු 10 පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරන ඒ භික්ෂුව මේ මොකක් පිණිස යෝග්‍ය වෙනවද? මොකක් පිණිස සුදුස්සෙක් වෙනවද? ඡන්දය නිසා පැවති සමාධිය ප්‍රදාන කොටගෙන සංස්කාරයන් කෙරෙන් ඉද්ධිපාද වඩනවායි කියලා කියනවා. නේද? ඡන්දය. නැමැති ඉද්ධිපාදය වඩන කෙනෙක් බවට පත් වෙනවායි කියනවා. ඒ වගේම සිත නිසා පැවති සමාධිය ප්‍රදාන කොටගෙන සංස්කාරයන්ගෙන් යුක්ත වූ ඉද්ධිපාදයේ වඩනවායි කියනවා. ඊළඟට වීරිය නිසා පැවති සමාධිය ප්‍රදාන කොටගෙන සංස්කාරයන්ගෙන් යුක්ත ඉද්ධිපාදයේ වඩනවා කියනවා. ඊළඟට විමර්ශාවන් නිසා පැවති සමාධිය ප්‍රදාන කොටගෙන ඇති සංස්කාරයන්ගෙන් යුක්ත වූ ඉද්ධිපාදයේ වඩනවා කියනවා. ඊළඟට දේශනා කරනවා මේ හැම තැනකදීම වීරිය ඇති වෙන්න ඕනේ. නේද? මේ වීරිය මේ විදිහට ඇති කරගෙන තියෙනවා නම් මොකද වෙන්නේ? අපට මේ ශාසනයේ අභිවෘද්ධියක්ම වෙනවා. ඒ වගේම මේ භික්ෂුව නොවනින්ම කෙලෙස් නැසීමට සුදුසු පුජ්‍යලයක් බවට පත් වෙනවා. සතර මාර්ගඥානිය අවබෝධ කරගන්නට යෝග්‍ය වූ පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඒ වගේම උතුම් අරිහත් ඵල අවබෝධයට යෝග්‍යම වෙනවා සුදුසුම වෙනවා නේද ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කරුණු ටික ඇති කරගෙන තියෙනවා නම් මේ උපමාව බොහොම ගොඩක් සූත්‍රවලදී විස්තර කරලා තියෙනවා මේ කරුණු ටික ඇති කරගෙන තියෙනවා නම් කිකිලියක් විතර 8ක් 10ක් 12ක් රකින්නකොට 8ක් හරි 10ක් හරි 12ක් හරි මේ රකින්නවා නම් ඒ කිකිලිය මොනවට ඒ විතර ඒ කියන්නේ හොඳින් ඒ විතර ටික රකින්නවා නම් චුට්ටක් වෙලා ඉඳලා නැගිටලා යන්නේ චුට්ටක් වෙලා ඉඳලා කෑම හොයාගෙන ගිහිල්ලා ගොඩක් වෙලාවකින් ආපහු
ඉන්නේ හිම කරන්නේ නැතුව නිරන්තරයෙන්ම අර මේ බිත්තර ටික උණුසුම් කරනවා නේද? ඒ කිකිලිය මේ බලාපොරොත්තු වෙන්න ඕනේ. මොකද්ද මේ මගේ පැටව් ටික පැටව්ගේ මේ පයේ නිය වලින් හරි කොටේ තුඩෙන් හරි මේ කටුව කඩාගෙන මේ කටුව බිඳගෙන නික්මෙන්ට ඕනයි කියලා හිතන්න ඕනේ නැහැ. නික්මෙන්ට යෝග්‍යම වෙනවා. නික්මෙනවා. නේද? ඒ විදිහටම යම් කිසි කෙනෙක් මේ වීරිය වඩනවා නම් ඒ භික්ෂුව නුවණින්ම කෙලෙස් බිඳීමට සමත් වෙනවා. නේද? නුවණින්ම කෙලෙස් බිඳීමට සමත් වෙනවා. ඒ වගේම උතුම් අරහත් ඵලයේ ඒ භික්ෂුව ඒකාන්තයෙන්ම සකස් කර ගන්නවා, පසත් කර ගන්නවා, ඇති කර ගන්නවා. නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ චේතෝ කීල සූත්‍රයේ දේශනා කළා. නේද? මේ මම බොහොම කෙටියෙන් මතක් කරලා දුන්නේ මේ චේතෝ කීල සූත්‍රය. එතකොට මේ සූත්‍රයේ තියෙන කරුණු ටික අපි කෙටියෙන් සිහිපත් කළා. මේක කෙටීම කියලා කරලා ගත්තොත් බුදුහාඳුරන් වහන්සේ දේශනා කළේ චේතෝ කීල පහක් තියෙනවා ප්‍රහීන කරන්නට, බැමි පහක් තියෙනවා සිඳලන්ට. එතකොට ඒ චේතෝ කීල පහ සාත්‍රුන් වහන්සේ කෙරෙහි මේ විශ්වාසයක් නැතිකම, ධර්ම රත්නයේ කෙරෙහි විශ්වාසයක් නැතිකම, සංඝ රත්නයේ කෙරෙහි විශ්වාසයක් නැතිකම, ශික්ෂාව කෙරෙහි විශ්වාසයක් නැතිකම, සබ්‍රහ්මචාරයන් කෙරෙහි තරහ ගන්න එක, අමනාපයෙන් ඉන්න එක. නේද? ඒවා තියෙනවා නම් එයා මේ අරිහත් ඵලයේ පිණිස වීර්ය වඩන්න සුදුසු කෙනෙක් නෙවෙයි. එතකොට බැඳුම් පස තියෙන්නේ කාමරාගයේ තියෙනවා නම්, තමා කෙරෙහි පහන වූ ආසාවන් තියෙනවා නම්, අන් අයගේ රූපේ කෙරෙහි පහන වූ ආසාවන් තියෙනවා, කුසපිරින්ට ආහාර අරගෙන මිදෙනවා නම්, නේද? ඒ වගේම මේ සීල ආදී ගුණ දහම් පුරනවා නම් දෙවි කෙනෙක් වෙන්න ඕනයි කියලා එයා මේ බැඳුම් පස අයින් කරන්නේ නැහැ. එහෙනම් බැඳුම් පස අයින් කරලා දමනවා නම් මේ කරුණු 10 අයින් කරලා දමනවා නම් නේද? යා ශාසනීය අභිවෘද්ධියක්ම සිද්ධ කරගන්නවා. ඒ නිසා ඡන්දය නිසා, ඒ වගේම සිත නිසා, වීරිය නිසා, විමර්ශාව නිසා යා මොකද කරන්නේ? නුවණින් යුක්තවම කෙලෙස් ප්‍රහීන කරලා දමනවා. නේද? මේකයි සරලවම මේ සූත්‍රය. නේද? ගැඹුරු නෑ. ඒ වුණාට අපිට මේ හිතා ගන්න පුළුවන් ඇයි මේ අපි වීරිය වඩන්න හදනවා, වීරිය වැඩෙන්නේ නෑ. මේ අපට මේ භාවනා කරගන්න බැරි වෙනවා. ඉතින් මෙන්න මේ කරගන්න බැරි වෙන්නේ, වීර්ය වඩා ගන්න බැරි වෙන්නේ, අභිවෘද්ධියක් ඇති වෙන්නේ නැත්තේ මෙන්න මේ හේතුන් 10 නිසා. ඒකෙන් පහක් චේතෝ කීල. ඒ කියලා කියන්නේ ඒ පහ මේ පහ කරන්න ඕනේ. ඒ වගේම අනික් පහ බැමි පහ, ඒ බැමි පහ සිඳලන්න ඕනේ. ඒ ටික ඇති වුණොත් තමයි අපට මෙතනින් යන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ අපි ගැන අපට හිතන්න, අපි ගැන කල්පනා කරගන්න සුදුසු කරුණු ටිකක් ඊළඟට අන්තිමට දේශනා කරන්නේ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන මෙන්න මේ ඉද්ධිපාද නිසා යා මේ ඉද්ධිපාද වැඩිම නිසා යා ප්‍රඥාවෙන් යුක්තවම මේ කෙලෙස් ටික නැති කරනවා, අරිහත් ඵල අවබෝධය ඇති කර ගන්නවා කියලා. මේක තමයි චේතෝ කීල සූත්‍රය. මච්චිම නිකායේ මූලපණ්ණාසකේ
සීහනාද වගේ තියෙන 6 වෙනි සූත්‍රය. නේද? අපි ගැන අපට හිතන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඉතින් එහෙමනම් අපි මේ පිළිබඳව අපට කතා කරන්න තියෙන සාකච්ඡා කරන්න තියෙන දේවල් කතා කරමු. මේ චේතෝ කීල සූත්‍රයත් එක්ක. නේද? ස්වාමීන් වහන්සේ මෙතන පටිගය නැත්තේ ඇයි? ඇයි මහත්තයා මේ තියෙනවනේ මේ සබ්‍රහ්මචාරීන් කෙරෙහි කිපෙනවා කියලා. ඒගොල්ලෝ ගැන විතරනේ හාමුදුරනේ දැන් අනිත් අය ගැන පටිගය ඇති කරගන්න පුළුවන්නේ. ඒක පටිගය සියතරද සීමා සහිත පටිගයක් නේදන අදහස් කරන්නේ සාමාන්‍යයෙන් අතන කාමරාග පටි අර මේ ජීවන වල කිනකොට එතන පටිගය පුළුල් පරාසයකට යන්නේ නැද්ද යනව නේද? ඔව් ඒ අර මේ එතන පටිගය කියන ටික අරගෙන තියෙන්නේ මේ තරහ කියන නමින්ම තමයි. නේද? ඒක චේතෝ කීයක් හැටියට දේශනා කරන්නේ පහ කරන්න ඕන එකක් කියලානේ. නේද? පහ කරන්න ඒක අරගෙන තියෙන්නේ දැන් ඇත්තටම පටිගය දැන් හිතන්නකෝ දැන් මේක හාමුදුරුවෝ අරමුණු කරගෙන දේශනා කරන්නේ. ඒක නිසා එතන නිසා සීමා සහිතයි. ඔව් ඒ නිසා හාමුදුරුවෝ කෙරෙහිනේ ඇති කර ගන්නවා කියන්නේ සබ්‍රහ්මචාරීන් කෙරෙහිනේ. ඒකට වාසය කරන අය පිළිබඳව මේ ඇති කරගන්න මේ කිපෙනවා නම් අටිකේමනේ නොසතුටු වෙනවා නම් නේද? එතන වචන ගොඩක් කියනවා කිපෙනවාද නොසතුටු වෙනවද ඒ වගේම තරහ ගන්නවද? ඒක නිසා මේ එයාට වීර්ය වඩන්න බැරි වෙනවා කියලා. අඳුරනේ ඒකත් එක්කම මට හිතුනේ දැන් ඔබ වහන්සේ කියවන සීලය මේ සම්බන්ධව කතා කරානේ. සීලේ නේද? ඔතන පටිගය මේ කාමයේ ඔක්කොම සීලේ පදනම කියලා හිතන්නත් පුළුවන් නේද? ඒක අපිට සම්පූර්ණ කරන්න බැහැනේ. ඔව්. ඒ සීලය කියනකොට එතෙන්ද කියනවා සීලයෙන් තපසින් බ්‍රහ්මචර්යාවෙන්. වචනේ ගොඩක්ම දේශනා කරනවා. සීලයෙන් තපසින් බ්‍රහ්මචර්යාවෙන් දෙවි කෙනෙක් වෙන්න ඕනයි කියලා හිතනවා. නේද? ඒව රැකලා සිල් රැකලා මේවා තවලා මේ බ්‍රහ්මචර්යාව ඇති කරගෙන එයා හිතනවා නම් දෙවි කෙනෙක් වෙන්න ඕනයි කියලා. එතකොට ඒ නිසා සීලය තුල යනකොට පටිඝේ අයින් වෙන්න ඕනේ. නේද? ඒ නිසා එයා ඒ බැම්ම නැති කරලා ගන්නවා කියනවා. අනුදුරනේ මේ චේතෝ කීල කියන එකේ වචනයෙන් සිංහලෙන් කියනනම් කොහොමද පරිවර්තනය කරන්න ඕනේ? කොටසට. කීල කියලා කියනකොට දැන් ඉන්ද්‍ර කීල. නේද? කණුවක් ශක්තිමත් කණුවක් කියනවා වගේ ඉන්ද්‍ර කීල කියලා කියන්නේ. එතකොට චේතනාවන් තදින් ඇති වෙන චේතනා නේද? නේද? තදින්නේ නැති ඒවා. මේ එතන කියන්නේ සිත වල් බිහිව ගියාසෙයි. සිත දුර්මුඛ වන. එහෙමයි. චේතනා ටික, තද චේතනා ටික. දැන් මේ දිස්තාව මේ සූත්‍රයේ කියලා තියෙන හාමුදුරුවන්ට හාන්ද්‍රන්හන්සේලාට. ඉතින් මේ කියන්නේ අපි වගේ ගිහියෙන් ඉන්න අය ඉස්සෙල්ලාම කරන්න වෙන්නේ ගිහි භවෙන් අයින් වෙන්න ඕනේ. එහෙම නෑ. නිවන ලබන්න. එනකොට මම පොඩ්ඩක් කිව්වනම් මේ රතන සූත්‍රයේදී එහෙම කියන්නේ නෑනේ. සංඝයා කියලා ඒ කියන්නේ වර්ග කරන්න සිවුරට වඩා මේ පුළුල් විදිහට කතා කරනව නේද හාමුදුරනේ? එතකොට බික්කුව කියන එකේ අර්ථ දැක්වීම අපි මේ රතන සූත්‍රයෙන් බැලුවොත් එහෙම පුළුල් නෙවෙයිද? ඔව් නෑ ඇත්තටම බික්කු කියන එක වචනේ තේරුම් ගොඩක් මේ භික්ෂුව කියලා අර්ථ දක්වන්නේදී මම හිතන්නේ මම කියලාත් මතක් කරලා තියෙනවා බික්කු කියනකොට එකක් කියනවා මේ කඩ කපපු සිවුර පොරවන නිසා භික්ෂුව කියලා කියනවා. එකක් පින්ස්පාතේ වඩින නිසා භික්ෂුව කියලා කියනවා.
ඊළඟට පින්ඩපාතේ වළඳන නිසා භික්ෂුව කියලා කියනවා. ඊළඟට පැවිදි වුණ හින්දා භික්ෂුව කියලා කියනවා. ඊළඟට උපසම්පදා වුණ නිසා භික්ෂුව කියලා කියනවා. අනිත් එක භික්ෂුව කියලා කියනවා. මේක ඔක්කොටම පොදු එක තමයි මොකද්ද? සංසාර බය දක්නා නිසා. සසර බය දක්නා පුද්ගලයාටත් බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා කවුරු කියලාද? භික්ෂුව කියලා. නේද? එතකොට ඒ ඥායෙන් එනකොටත් අනිත් එක මේ දැන් හිතන්නකෝ දැන් අපි එහෙම මේ දේශනා කරපු පසුබිම හිතන්න ඕනේ. නමුත් ඒකට අපට අදාළ නෙවෙයි කියලා හිතන්නත් බෑ. නේද? දැන් සතර සතිපට්ඨානියත් හාමුදුරුවන්ටමයි දේශනා කළේ. නේද? සතර සතිපට්ඨානේ හාමුදුරුවන්ටමයි. ඊළඟට හිතන්නකෝ මංගල සූත්‍රය දේශනා කළේ කාටද? නේද? අවික්කන්තය රත්ත්‍ය අවික්කන්ත වන්නා කේවල කප්පං ජේතවනං ඕපාසෙත්වා යේන භගවා තේන උපසංකම. කවුද? දෙවියෝ. නේද? එතකොට අපිට හිතන්න පුළුවන් මංගල සූත්‍රය අපට අදාළම නැහැ. ඒක දෙවියන්ට විතරමමනේ දේශනා කළේ කියලා. නෑ මට ඒක විශේෂයෙන්ම හිතන්නේ හඳුනේ මේ දැන් කාමරාගය කියන්නේ ඇහැ කන දිව ශරීරය ඔක්කොම පිනවන අය. පිනවනවා. ඔව්. ඒතකොට පළවෙනි එකේදීම කියන්නේ අකුලෙන් එළියට යන්න මේ ඒකයි කඩන්න ඕනේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් ගිහියෝ කරන්නව වැඩි. ආමුදුරුවෝ ඊට වඩා කිට්ටු නිවනට. එහෙමද? ඔව්. එහෙම නේද? ඔව්. එහෙම තමයි. මොකද මේ නිවන් දකින්න ඕන මග හැටියටමනේ පැවිද්ද දේශනා කළේ බුදුහාමුදුරුවෝ. ඔව්. නිවන් දකින්න තියෙන මාර්ගය හැටියටමයි පැවිද්ද දේශනා කළේ. ඒ නිසා ඒ පැවිද්ද කියලා කියන්නේ නිවනට යොමු වුණ ජීවිතයමයි. නිවනට යොමු වුණ ජීවිතයක්මයි පැවිද්ද කියලා කියන්නේ. ඒක නෑ අර ආර්ය වංශ ප්‍රතිපදාව කියලා දේශනා කළේ. ආර්ය වංශ ප්‍රතිපදාව කියලා බුදුහාමුදුරන් වහන්සේ අපේ කරුණු හතරක් දේශනා කරනවා. අපේ අම්මා එහෙමනම් අපිට මතක ඇති ඔය ටික මේ ලැබුණු සිවුරෙන් යැපෙන එකත් ලැබුණු පින්ඩපාතින් යැපෙන එකත් ලැබුණු සේනාසනෙන් යැපෙන එකත් ඊළඟට භාවනාවට යොමු කරගත්තු සිත. මේක තමයි ආර්ය වංශ ප්‍රතිපදාව. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රතිපදාව. නේද? ඒ ප්‍රතිපදාවෙන් යුක්තවම යන්නේ. මේ ජීවිතයක් එහෙම නෙවෙයිනේ. නේද? මේ ජීවිතේ හොඳ ඇඳුම් අඳිනවා, හොඳ ගෙවල් දොරවල් හදා ගන්නවා, හොඳ ආහාර පාන ගන්නවා, හොඳ සිත මේ සැපසේ ගත කරගන්න අවශ්‍ය දේවල් ගොඩනගා ගන්නවා. නේද? ඒක තමයි තියෙන්නේ. භික්ෂුන් වහන්සේලාගේ තියෙන්නේ ලැබුණු සිවුරින් මේ ජීවත් වෙනවා, ලැබුණු පින්ඩපාතෙන් ජීවත් වෙනවා, ලැබුණු සේනාසනෙන් ජීවත් වෙනවා. ඊළඟට භාවනාවට යොමු කරගත්තු සිතක් ඇති වෙනවා. නේද? ඒ කරුණු හතර ආර්ය වංශ ප්‍රතිපදාව. එතකොට මේ පැවිදි ජීවිතයත් ගිහි ජීවිතයත් දෙපැත්තකට ගමන් කරන එකක් නේද? දෙපැත්තකට ගමන් කරන එකක් තියෙනවා. එහෙම. ඔව්. ඉතින් නමුත් ගිහි ජීවිතයේ ගත කරන අයත් මේක දැනගෙනම වාසය කරන්න වෙනවා මහත්තයා. ඒ පාරෙන්ම තමයි යන්න ඕනේ. යන්න ඕනේ. ඒ අයට කියලා සංසාරයෙන් බේරෙන්න විදියක් නැහැ. නේද? එයාත් ඒකෙම තමයි ආයුත්තේ. ඒ නිසා එයාටත් පුළුවන් වෙන්න ඕන මේවා අතහැරලා යන්න. ඒක නිසා තමයි කාමරාගය ගැන කියලා ඉස්සෙල්ලා ඊට පස්සේ තමන්ගේ කය ගැන කතා කරනවා. ඊට පස්සේ අනුන්ගේ කය ගැන කතා කරනවා. එහෙම යනවා. ඔව්. කුසපිරලා කාලා නිදා ගන්න අය නම් මං හිතන්නේ මේ ගොඩක් ඉන්නවා ඉතින්. ගිහි පැවිදි පිරිස අතරම ඉන්නවා. ඔව්. ඒතකොට ඒකත් වැරදි දෙයක්. ඔව්. ඒක කොච්චර අපි කණ්ඩ ඕනද?
අපි කුස පිරෙන්න තෙක් කාලා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ආහාර ගන්න ඕනේ වතුර වීදුරු 3ක් 4ක් බොන්න පුළුවන් ගානටනේ. කාලේ ඉවරලා වතුර වීදුරු 3ක් විතර බොන්න පුළුවන්. ඔව් වතුර උගුරු 3-4ක්. උගුරු 3ක්. ආ උගුරු 3-4ක් බොන්න පුළුවන් තරමට ආහාර ටික නතර කරන්න. නේද? ඒක තමයි කරගන්න තියෙන්නේ. ඉතින් දැන් මොකද අපි ගිහි පැවිදි අපි කාගෙත් බලාපොරොත්තුව නිවන් දකින්න නම් නිවනට යන්න අවශ්‍ය නම් ඒ ටික තමයි කරගන්න වෙන්නේ. නේද? ඒ ටික කරගන්න වෙනවා. ඔව්. ඊට පස්සේ ඡන්දය, සමාධිය, වීර්ය, විමර්ශාව වඩන්නයි කියලා. හම්දුරනේ ඔව් පහ කළ යුතු කර්ම පහකුත් සිඳලන කර්ම පහකුත් ඒ දෙකේ අතරේ සිඳලනවයි පහ කරනවයි කියන දෙක අතරේ තියෙන ලොකු වෙනසක්. ඔව් දැන් මේ සිඳලන්න ඕනේ බැඳි නේද? සිඳලන්න ඕනේ බැඳි නේද? ඒවා තමයි මේ රාගාදී ඒවා තමයි සිඳලන්න ඕනේ. බැඳිලා තියෙන දේවල් අපි. ඊළඟට චේතන නේද? දෘෂ්ටි තමයි මේ අපි මේ පහ කරන්න ඕනේ. ඒ දෘෂ්ටීන් කියලා හොඳටම පේනවනේ. ධර්ම රත්නය, සංඝ රත්නය, බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කෙරෙහි තියෙන සැක. සීලයේ කෙරෙහි තියෙන සැකය. සම්ප්‍රචාරීන් එක්ක ගැටෙන එක. මේ ටික තමයි මේ අපි පහ කරන්න ඕනේ. නේද? ඒවා සාමාන්‍යයෙන් දැන් මේ ඇත්තටම මේ මුල් හතරම ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ශික්ෂාව පිළිබඳවත් අපි ඇති කරගෙන තියෙන්නේ සැක දෘෂ්ටි. ඒවා දැකීමෙන්ම ප්‍රහීන කරන්න ඕනේ. දෘෂ්ටි ටික දැකීමෙන් ප්‍රහීන කරන එක දැන් අපි සකාය දිට්ඨිය කියලා කියන්නකෝ. සකාය දිට්ඨිය කියලා කියනකොටත් අපි දැකීමෙන් ප්‍රහීන කරන්න දෙයක් නේ. නේද? ඒ කියලා කියන්නේ අපි දකින්න ඕනේ මෙතන සත්‍යයක් පුජලෙක් නැහැ කියලා. එහෙනම් අපි දැක්මක් ඇති කර ගන්න ඕනේ බුදුහාමුදුරන් වහන්සේ නිවැරදි කියලා. බුදුහාමුදුරන් වහන්සේමයි කියලා. නේද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකයක් ඇති මේක කියනවානේ පූර්ණ විශ්වාසයක් නැත්නම් සැක කරනවා නම් අවිශ්වාස කරනවා නම් ඒවා චේතනාවත් එක්ක දැඩිව සිටින දේවල් නේද? චේතනාවත් එක්ක දැඩිව සිටින දේවල්. ඒ නිසා ඒවා මොකද කරගන්න ඕනේ? පහ කරන්න ඕනේ. නේද? අනිත් ඒවා බැමි නේද? කාමරාගයේ කෙරෙහි බැඳිලා ඉන්නේ. නේද? තමන්ගේ කය කෙරෙහි බැඳිලා ඉන්නේ. අන්‍යයන්ගේ කය කෙරෙහි බැඳිලා ඉන්නේ. ඔව්. ආහාරයේ රසය කෙරෙහි බැඳිලා ඉන්නේ. නේද? එතකොට භවයේ කෙරෙහි අපි බැඳිලා ඉන්නේ. ඒ කියන්නේ මේ සීලාදී දේවල් දෙවි කෙනෙක් වෙන්න කියලා අපි බැඳිලා ඉන්නේ. එහෙනම් ඒ බැඳුම් ටික තමයි සිඳලන්න ඕනේ. නේද? අම්මාගේ ප්‍රශ්නේ බොහොම හොඳයි. අපි සමහර විට දැන් අපි කන්න ගත්තාම ඔහේ කාගෙන යනවනේ. ඒ කියන්නේ ඒ රසයට අපි දැකිලා හොඳට ඊට පස්සේ ඉඳ මතක් කෙනෙකුට තමයි ඔන්න මතක් වෙන්නේ කාල වැටිුණයි කියන එක. බාධාවක් කියන එක මතක් වෙනකොට හිතලා මදි කියන්නේ. ඒක තමයි බාධා. ඔව් බැම්මක්. ඒක හරි.
ඒ දැන්මෙන් අයින් වෙන්න ඕනේ. නේද? ඒවා තියෙන ඇත්තටම බැඳිලා තියෙන දේවල්. හිත බැඳිලා තියෙන දේවල්. බැඳින ඒවා. එහෙමයි. අරවා මේ පහ කරන්න ඕනේ මේ චේතනා වශයෙන් අපි දැඩි කොට අල්ලගෙන ඉන්න දේවල්. ඒත් එක්කම හම්බුනේ මට නිකන් ඔව්. හිතන විදිහට ඒක හිතේ ඇති වෙන දේවල් මේ දැන් මුල පහ කරගන්න දේවල් හුඟක් වෙලාවට මානසිකව හිතින් ඇති කරගන්න දේවල් අනිත් දේවල් බැලුවාම අපි පැහැදිලිවම අපේ කය හිත දෙකම සම්බන්ධ වෙලා ඇති වෙලා තියෙනවා. ආසාවන්. ඔව්. ඔව් ඒක තමයි චේතෝ කියන්නේ චේතනානේ. එහෙමයි හම්බුනේ මට තේරුණා. ඔව් සිතෙන් අල්ලගත්තු දේවල් චේතනා. ඔව්. නමේම තියෙනව නේද චේතෝ කියලා. එහෙමයි. සිතින් මාර්ග ගන්න දේවල්. සිත නිසාම අපි ඒවට බැඳිලා තියෙන්නේ. නේද? එතකොට හම්තුනේ අර පස්සට යන අන්තිමේට ආන්දර කිව්වේ දැන් ওই ධානය වඩනකොට දෙවි කෙනෙක් ඒ කියන්නේ බලවත් දෙවි කෙනෙක් වෙන්න හිතන්නේ නැතුව නිවන ගැනම හිතාගෙන ධානය වඩන්න ඕනද? එහෙමද කරන්න ඕනේ? දැන් සීලය, තපස, බ්‍රහ්මචර්යාව කියන ටික නේද? ඔව්. ඒව සම්පූර්ණ කරන්න ඕනේ ඒ නිවන අරමුණු කරගෙනම තමයි. නේද? අපි ඒවා මේ ඒ කෙරෙහි මේ දෙවි කෙනෙක් කෙරෙහි වෙන්න ඕනේ කියන හැඟීම ඇති කරගෙන කරනකොට මේ අපිට බෑ මේ වීරිය වඩන්න. නේද? නිවන පිණිස වීරිය වැඩෙන්නේ නැහැ. නේද? අපේ මේ වීරිය ඒක කෙරෙහිනේ තියෙන්න ඕනේ. නේද? එතකොට අපි එතනින් අත මිදෙනවා. නේද? ධාන වඩන්න එපයි කියලා නෑ ධාන අවශ්‍ය නෑ නේද නිවනට. නමුත් ධාන ලැබුවම ලේසි නේද නිවන් ලබන්න. ඔව් දැන් එතනදී සීලය, තපස, බ්‍රහ්මචර්යාව කියන්නේ. ඊට පස්සේ කියනවනේ ඉද්ධිපාද ගැන. ඔව් ඉද්ධිපාද. ඉද්ධිපාද වඩන්නයි කියලා කියනවනේ. ඒ ඉද්ධිපාද වලදී ඡන්ද, චිත්ත කියන්නේ ධ්‍යාන, විරිය, විමර්ශන. නේද? එතකොට එතන සිතේ තැම්පත් භාවය අනිවාර්යයෙන්ම අවශ්‍යයි අපට. ඒ තැම්පත් භාවය තමා උපචාර අර්පණා වශයෙන් කියන්නේ. අඩුම වශයෙන් උපචාර තත්ත්වයක්වත් වූ අපට අවශ්‍යයි. අපි ඇත්තටම අපි නිවන් දකින මොහොත වෙනකොට අඩුම වශයෙන් අපේ සිතේ පඨම ධානයවත් ඇති වෙනවා. ඒ මොකද ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ම සම්පූර්ණ වෙන්න ඕනේ. නේද? සමාධිය කියලා කියන්නේ ධාන 4ට. එතකොට අපි විදර්ශනා වඩාගෙන ගියත් අපේ සිතේ තින්දී අවවාසයෙන් ප්‍රථම ධානයේ කරාවත් යනවා. මොකද විදර්ශනා වඩාගෙන යනකොට හිත අර විදර්ශනා ඥාන ටික ගමන් කරගෙන යනකොට අන්තිම විදර්ශනා ඥානයේ අපි හඳුන්වනවා සංඛාර උපේක්ඛාව කියලා. සංස්කාරයන් කෙරෙහි උපේක්ෂාවක් ඇති කර ගන්නවා කියලා. එහෙම ගිහිල්ලානේ නිවනට යන්න වෙන්නේ. එතකොට අපේ හිත ගොඩාක් සංසුන්, ගොඩාක් නීවරණයන්ගෙන් මිදිලා. මොකකටවත් ඇලෙන්නේවත්, මොකකටවත් ගැටෙන්නේවත් නැති තත්ත්වයට
ඒ මොහොතේ හිතපත් වෙලා. නිසා හිත ස්වභාවයෙන්ම එතනින් ඉදිරියට ගමන් කරනවා. ස්වාමීන් වහන්සේ ඔව් සතර ඉද්ධිපාද පොඩ්ඩක් පැහැදිලි කරනවාද ස්වාමීන් වහන්සේ? ඔව් සතර ඉද්ධිපාද කියලා කියන්නේ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. ඡන්ද කියලා කියන්නේ කැමැත්ත. නේද? අපි මේ සදා කැමැත්ත තියෙන්න ඕනේ. නේද? නිවන පිණිස මේ ගමන පිණිස කැමැත්ත තියෙනකොට කැමැත්ත වඩන්නත් ඕනේ. ඒක කුසල ඡන්දේ. නේද? අනිත් පැත්තේ ඡන්දේ තියෙනවා කාම ඡන්දේ. කාමයන්ට කැමැතිකම. නේද? කාම රාගය ඇති වෙන්නේ කාම ඡන්දේ තියෙන නිසා. කාම රාගය නැති කළා කාම ඡන්දේ තියෙන්න පුළුවන්. නේද? එතකොට ඡන්දේ, මේ පැත්තේ ඡන්දේ නෙමෙයි අපේ තියෙන්නේ. එතකොට කුසලයේ යොමුණු ඡන්දේ, කැමැත්ත. එතකොට අපේ සිතේ කැමැත්ත වැඩිලා තියෙන්න ඕන දැඩිකොට මේකට ගමන් කරන්න. නේද? මේ සඳහා යන ගමනට. ඊළඟට චිත්ත කියලා කියන්නේ සමාධිය. සිතේ තැන්පත්කම. නේද? වීරිය කියන එක තේරෙනවා වීරියෙන්. නේද? විමර්ශා කියලා කියන්නේ ප්‍රඥාව. එතකොට මේ ඉද්ධිපාද මේ ප්‍රඥාව වඩන්න ඕනේ. එතකොට අපි වඩන්න ඕනේ මේ කුසලයට නිවනට තියෙන කැමැත්ත. නේද? ඒ කැමැත්ත පහ කරගන්න නැතුව තියාගන්න ඕනේ. ඊළඟට සිතේ තැන්පත්කම තියෙන්න ඕනේ. ඊළඟට වීරිය තියෙන්න ඕනේ. ඊළඟට ප්‍රඥාව තියෙන්න ඕනේ. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියලා කියන්නේ ඉද්ධිපාද. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ ඉද්ධිපාද බහුල කොට වඩලා තියෙන පුච්චලයට කල්පයක් තරම් වුණත් අවශ්‍ය ගත කරගන්න පුළුවන් කියලා. බොහෝ කාලයක් ජීවිතේ ගත කරගන්න පුළුවන් කියලා. ජීවිතේ ඒ තමයි ඉද්ධිපාද. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ එක කොටසක්. ඒ කොට වැඩුවත් අපි නිවනට ගමන් කරනවා. එහෙමයි. හමුදුරනේ ඔව් කාමරාග හමුදුරනේ සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ රහත් වෙනකොට නේද? එතකොට කාමරාගේ නැති වෙන්නේ මේ අනාගාමී වෙනකොට. අනාගාමී වෙනකොට. එතකොට හමුදුරනේ ගිහි අය විදිහට මාර්ගයට පිවිසෙන්න කොච්චර දුරට ඒක සිඳලන්න ඕන කියලානේ තියෙන්නේ. ඒක කොහොමද දැනගන්නේ කොච්චර දුරකට ඒක අයින් කරන්න ඕනද එහෙම කියලා? එහෙම ඇත්තටම එහෙම අපි සංසාරේ පාරමී පුරලා තියෙන තරම කොච්චරද දන්නේ නැහනේ. නේද? ඒක කිනා අරගෙන වැඩුවට තව දැන් හිතන්නකෝ අපි මහාන වෙලා ඉන්නේ. සමහරලාට ඔය ගිහි අය ඉන්න පුළුවන් අපට වඩා දීර්ඝ කාලයක් තිස්සේ පාරමී පුරලාගෙන ආපු අය. නේද? කාලයක් පාරමී පුරාගෙන ඉදිරියට ගමන් කරපු අය ධර්මයට යොමු වෙලා ධර්මයේ තුල ගමන් කරගෙන යන ගිහි අය ඉන්න පුළුවන්. නේද? ඉතින් අපි ඊට වඩා සමහරලාට අපි ඉස්සරහින් ඉන්න පුළුවන්. පැවිදි අය. ඒක අපිට අර සංසාරේ අපි කොච්චර කාලයක් කොහොම ආවද කියලා කියන්නත් බැහැ. ඉතින් ඒ ආපු කාලේ ඒවා යට කරගෙන මොන ප්‍රාර්ථනාවෙන් යනකොටත් ඒ කාලයේ දීර්ඝකම කෙටිකම වෙනස් වෙනවනේ. දැන් කෙනෙක් සම්මා සම්බුදු භව පිණිස යනවා නම් මහා අග්‍ර ශ්‍රාවක පිණිස යනවා නම් මහා ශ්‍රාවක කෙනෙක් පිණිස යනවා නම් ඒ මොකොත්ම නැතුව අපි නිවනට යන්න ඕන කියන විතරක් හැඟීමෙන් යනවා නම් ඒ අය යන්න තියෙන දුර එක ප්‍රමාණයි. නේද? එක ප්‍රමාණයි. එතකොට හමුදුරනේ එහෙම දැනගන්න විදිහක් නැහැ. ඒක අඩු කරගන්න කියන එකද එතන කියන්නේ සිඳලන්න කියන එක. ඔව් සිඳලන්න. ඒක තමයි. ඉතින් අපි ජීවිතේ පුරුදු කරගන්න පුළුවන් නම් අපට දැන් අපි කියන විදිහට
සති දෙකක්වත් මේ ඔය සියල්ලකින් මයින් වෙලා භාවනා කරගන්න පුළුවන්කමක් තියෙනවනම් නේද? ඒ සියල්ලකින් මයින් වෙලා භාවනා කරන්න පුළුවන්කමක් තියෙනවනම් ඒ සති දෙක අපට වටිනවා. මුළු ජීවිතේටම වටිනවා. නේද? එතකොට අර අපි මේ සියලු දේවල් කෙරෙහි කාමරාගයේ කෙරෙහි තමන්ගේ ශරීරයේ කෙරෙහි අන් අයගේ ශරීරයේ කෙරෙහි මේ සියල්ල කෙරෙහිම තියෙන බැඳීම් ටික අයින් කරගන්න පුළුවන් වෙනවනේ. එහෙම ගමන් කරනවනේ. එහෙම හාමුදුරනේ ගිහියන් විදිහට අර ගොඩක් වෙලාවට ප්‍රමාණයක් හරි කියන්නේ ටිකක් හරි තියෙනවනේ හැමතිස්සෙම ඒ තියෙන වැඩත් එක්ක හාමුදුරනේ. එතකොට ඒක හරි. එතකොට මොකද? ඔබ වහන්සේ කිව්වා වගේ අපිට බැරි වෙයිද තෑන්ක්ස් ගිවිං වගේ ලං වෙලා. මොකද මේ දවස්වල මේ කොවිඩ් හින්දා තියෙන ලොකු දෙයක් තමයි විශේෂයෙන් මට මගේ යාළුවෝ කොට දෙනෙකුට බලෙන් අඩු ගන්න කියලා රස්සාවෙන් බල කරනවා. ඉතින් විවේක වෙලාව වැඩි. නමුත් පන්සලට යන අමාරු හින්දා මේ වගේ අපිට සීල ව්‍යාපාරයක් දවස් කීපයක භාවනා ව්‍යාපාරයක් විදිහට වැඩසටහනක් විදිහට මේ ඔන්ලයින් කරන්න තෑන්ක්ස් ගිවිං වගේ ලං වෙලා එහෙම කරන්න මේ උත්සාහ අපිට කරන්න පුළුවන් ඒද හම්දරන්නේ දවස් 4-5ක කැමති නම් අපි එකතු වෙමු. කට්ටියම කැමති නම් ගෙදර ඉඳගෙන කරන්ට එකතු වෙමු. මේ වගේම මේ අපේ නාම මහත්තයා සකස් කළා දෙන්නේ අපට එකතු වෙන්න. ඒ නිසා අපට මම හිතන්නේ මේක එකතු වෙලා කරන්න පුළුවන්. මේ තෑන්ක්ස් ගිවිං තියෙන්නේ කොයි දවස්වලද? නොවැම්බර් අග නේද? නොවැම්බර් අග. අපි අදහසක් ආපු එක ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හරි වටිනවා කියලා හිතනවා හම්ද. ඔව් ඇත්තටම වටිනවා. මම හිතන්නේ දෙතුන් දෙනෙක් එකතු වුණත් වටිනවා. අපි ඔක්කොටම ඉන්න බැරි වුණත් දෙතුන් දෙනෙක් හරි එකතු වෙලා කරන්න පුළුවන්කමක් ලැබෙනවා නම් බොහොම වටිනවා. ඔව්. මම මේ සූදානම් මට කරන්න පුළුවන් දෙයක් මම කරනවා. එතකොට අපි කතා කරගෙන මේ වෙලාවට වාඩි වෙන්න, මේ වෙලාවට සක්මන් කරන්ට කට්ටිය මේකම වෙලාවකදී ඒ විදිහට පටන් ගත්තා නම් හරි. නේද? ඒ කාලේදී ආඩම ගානක වරුවක්වත් නේද? දවස් 2-3ක් පුළුවන් නම් ඉතාමත්ම වටිනා බොහොම හොඳ අදහසක්. නොවැම්බර් 26 වැටෙන්නේ මේ බ්‍රහස්පතින්දා ඕන ෆ්‍රයිඩේ සැටර්ඩේ සන්ඩේ තමයි දවස් 4ක් දාගටයි 26 ඉඳන් 29 නකල් කරනවා. මේ ඔක්තෝබර් මාසෙද නොවැම්බර් 26 නොවැම්බර් 29 වගේ උඟක් අය මහිතන්නේ වාඩු දෙනවා. ගොඩක් වටිනවා හම්දුනේ දවස් කීපයක් කරන්න පුළුවන් නම් මොකද එක දවසක් කරලා මගේ අදහස නම් අමාරුයි. ඔබ වහන්සේත් ඔක් කියලා තියෙනවා මම හිතන්නේ එක දවසෙන් මැදිමත් කරන්න හරි අමාරුයි. නෑ අපි යොදාගමු. මොකද ඇත්තටම දැන් මේ තෑන්ක්ස් ගිවිං එකේ නිමාඩුව ලැබුණත් කවුරුත් කොහෙවත් යන්නේ නෑනේ. නේද? ඉවල් වලටම වෙලා ඉන්නේ. ඒක යන්න බෑ කොහොමද? ඔව් යන්න බෑනේ. එක වෙලාවක මේ ලෙඩේ හින්දා වාසනාවක් හම්දුනේ මොකද අපේ බලහත්කාරයෙන් භාවනා කරන්න වගේ කවුරු හරි කියනවා වගේ. ඔව් ඒක නම් හරි තමයි. ඔව්. ඒක නිසා කරමු. අපි යොදාගමු. මම හිතන්නේ කැමති ගොඩක් අය මොකද නිදහස්නේ. ඒ දවස් ටික ගෙදරට වෙලා ඉන්න නිසා මේ කරගන්නත් පුළුවන් වෙයි. අපි යොදාගමු. මොකද මාසේ 25 26 27 28 29 නේද? මම සූදානම්. ඕ අදහස පුතා. එimai හම්දුනේ. අවසරයි හාමුදුරුවනේ ප්‍රශ්නයක් අහන්න. ඔව් අම්මා. ඒකාදශ ජීවන. ඔව් අම්මා. අම්මා අපට අම්මව ඇහෙන්නේ නැතුව ගියා. මියුට් කරලා ඇත්තේ.
නෑ හාමුදුරනේ ළමයා විභාගයක් ගන්නවා මෙතන මං වෙන එකකින් ලොග් වෙන්න. තව පොඩ්ඩේ. හොඳයි යන්න. හොඳයි. ඇත්තටම මම හිතන්නේ ඉතින් ගොඩක් අයට එහෙම එකතු වෙන්න පුළුවන් වෙයි. නේද? කටියට කතා කළයින් පස්සේ ඒ දවස් ටික අපි එහෙම කරමු කියන අදහස මම හිතන්නේ පුළුවන් වෙයි. අපි ඔය තත්ත්වය නොතිබුණා නම් අපි අනිවාර්යයෙන් ওই කාලේ මේ වැඩසටහනක් කරනවනේ නේද? ඒකයි ඒ කාලේ නොතිබුණා නම් ගොඩක් අය කොහේ හරි ගමන් බිමන් යොදා ගන්නවා. නේද? නිසා එහෙමත් යොදා ගන්න නැතුව මේ කාලේ අපිට ඒකට එකතු වෙන්න පුළුවන්. ඒක අපිට තව මාසයක් තියෙනවා. මේ අලුතෙන් අපිට මම හිතන්නේ සකස් කරගන්න දෙයක් නෑ. තම තමන්ගේම වල ඉන්න නිසා අපිට තම තමන්ටම සකස් වෙන එක විතරයි තියෙන්නේ. ගෙදර පරිසරය මම හිතන්නේ බොහෝමයක් දිනාගේ ගෙදර පරිසරයකට සුදුසුයි. අවසරයි හාමුදුරනේ. ඔව් මම සමා වෙන්න ඕනේ මං අහගෙන හිටියේ එතන මේ ළමයා යහපැති විභාගයක් ගන්නවා මං දන්නේ නැතුව හිටියේ කම්පියුටර් එකේ. වාදකයක් වෙන්න නැති වෙච්ච පුතාට. එහෙමයි හාමුදුරනේ මං අයින් වුණා එතනින් මේ ටෙලිෆෝන් එකෙන් ලොග් වුණා. හාමුදුරනේ දැන් මේ චිත්ත අර ඉර්ධිපාදවල චිත්ත ඡන්ද චිත්ත කියපුවාම එතන ඇත්තටම චිත්ත අපි සමාධියනේ එතන වඩන්නේ එතන නේද? එතකොට කියන්නේ නීවරණ ටික තැම්පත් වෙන යට වෙන වෙලාව. එතකොට විමර්ශා කියද්දී ඔබ වහන්සේ කිව්වා මොකක් හරි ඒ වෙලාවේදී සමාධිය වඩලා සංස්කාර ධර්ම මොකක් හරි ඔබ වහන්සේ කිව්වා එතන. මොකද එතෙන්ද කිව්වේ ඒ ඔක්කොටම ඒක විස්තර කරනවා. සංස්කාර ධර්මයන්ගෙන් යුක්ත වූ ඉද්ධිපාදයේ වඩයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒක විස්තර කරන්නේ විමර්ශාව නිසා පැවති සමාධිය ප්‍රදාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්ත වූ ඉද්ධිපාදයේ වඩයි. ඒ කියලා කියන්නේ අම්මා මේ ප්‍රඥාව කියන එකත් සංස්කාරයක්නේ. එහෙමයි. එහෙනම් ඒ සංස්කාරයෙන් යුක්ත වූ කියන්නේ ඒකයි. ඉද්ධිපාදේ. ඒ කියන්නේ අපි දැන් අපි කරන්න යන්නේ මේ සංස්කාර ප්‍රහාණය කරන්නනේ. ඔව්. එතකොට දැන් ඇත්තට මට ප්‍රශ්නේ උනේ එතන සංස්කාරයන්ගෙන් යුක්ත වූ කියපුවාම දැන් මම හිතුවේ විමර්ශා කියන්නේ අපේ දැන් සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනාව කියලා තමයි මම කලින් හිතුවේ. මේ කිව්වහම මෙතන සංස්කාර ධර්මයන්ගෙන් යුක්ත වූ කියපුවාමද අපි සංස්කාර ධර්මයන්ගෙන් විමර්ශා වෙනකොට සංස්කාර ධර්මයන් ප්‍රහීන කරන තැනට නේද අපි යන්නේ. නෑ අම්මා අපි සංස්කාර ප්‍රහීන කරන්නේ නෑ. ඒ සංස්කාර කියලා කියනකොට එතන සංස්කාර කියන එක අපි හිතන්නේ මේ භවයේ උපදින්න තියෙන ශක්තියනේ. එහෙමයි. භවයේ උපදින්න තියෙන ශක්තිය. ඒක තමයි නැති කරන එකනේ අපි කරන්න අදහස් කරන්නේ අපි භවයේ එතකොට නැති වෙන්නේ අම්මා ඒ සංස්කාරයන්ගේ තෘෂ්ණාව. තෘෂ්ණාවනේ. ඔව් සියලු සංස්කාරයන්ගෙන් මිදීම නෙමෙයිද හම්තුනේ. නෙවෙයි අම්මා දැන් රහතන් වහන්සේ ගැන හිතන්නකෝ. රහතන් වහන්සේ පින්කම් කරනවා. නමුත් තෘෂ්ණාව නැහැ.
නමුත් තෘෂ්ණාව නැහැ. එහෙමයි. රහතන් වහන්සේ ධර්ම දේශනා කරනවා. රහතන් වහන්සේ වත් පිළිවෙත් කරනවා. නේද? ඒ ඔක්කොම සිද්ධ කරනවා. නමුත් අකුසල සංස්කාර මොකුත්ම නැහැ. එහෙමයි. එනමුත් කුසල සංස්කාර ටික උන්වහන්සේලාගේ වැඩෙනවා, ඇති වෙනවා. ඒ ඇති වෙන සංස්කාර ආයි භවයකට සුදුසු ඒවා නෙමෙයි. ඒක තමයි අර එතන අපි ඒකට උපේක්ෂාවෙන් එන්න ඕනේ නේද? එහෙමයි හාමුදුරනේ පැහැදිලි. බොහොම පිං හාමුදුරනේ. හොඳයි හොඳ තැන් අපේ හැමලට අහු වෙනවා නේද? හොඳට හිතන්න පුළුවන් තැන් අහු වෙනවා. බොහොම සන්තෝෂයි. අපිට තව කතා කරන්න තියෙනවද? හාමුදුරනේ ප්‍රඥාව ගැන කතා කරන ප්‍රශ්නයක් කියනවා. මොකද අක්කයි මේ ප්‍රශ්න කරන බුද්ධියයි ප්‍රඥාවේ වෙනස. දැන් ප්‍රඥාව කියන දේ එකතු කරගන්න බෑ මුත් කියලා. ඒක සමාධියට අහම ඉබේම ලැබෙනවා. ඒක හරිද? සමාධිගත වෙනකොට ප්‍රඥාව ලැබෙනවා. ප්‍රඥාව ඉගෙන ගන්න ඕනද? සමාධිය මේ එක සමාධියට ආපුවාම නිකම්ම ලැබෙන්නේ නැහැ. සමාධියට ආවයින් පස්සේ ඒක ලැබෙන්න අවශ්‍ය ප්‍රත්‍ය ඇති කර ගන්න ඕනේ. ඒ කියලා කියන්නේ දැන් අපි කියන්නේ පරපෝසත් ප්‍රත්‍ය කියලා කියන්නේ. දැන් හිතන්නකො බුදුහාමුදුරන් වහන්සේ භාවනා කරගෙන යන හාමුදුරන් වහන්සේලා අරමුණු කරගෙන සමහරලාට පුංචි ගාථාවක්. පුංචි දෙයක්. දැන් හිතන්ට අපි හිතුවොත් එහෙම දැන් කරණීය මෙත්ත සූත්‍රයේ හාමුදුරන් වහන්සේලාට දේශනා කළා. ඊට පස්සේ කරණීය මෙත්ත සූත්‍රය ඉගෙනගෙන කැලේට ගිහිල්ලා කැලේ ඉන්න අයට කියනවා අපි කරන්නේ මෙන්න මේ දේ. නේද? ඔයගොල්ලන්ට කරදරයක් කරන්නේ අපි මේ ගුණ දහම් ටික වඩන්නේ. ඔයගොල්ලෝ සෝපත් වෙන සරලව හිතුවත අර ගුණ ධර්ම 14ක් අරගෙන මෛත්‍රියත් අරගෙන හිතනකොට ඒ ටික තමයි විස්තර කරන්නේ. ඒක එතකොට මෛත්‍රියත් එක්ක ඒ ගුණ ටික වඩාගෙන යනවා. නේද? ඒ ගුණ ටික වඩාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ ඒ ආම්ද්‍රවරුන්ට දේශනා කරනවා මේ කය මැටි බඳුනා. සිත නගරයක්. නේද? ඒ නිසා මේ හිතට එන මායෝ ටික පරාද කරන්න. එහෙම අර උපකාරය කරනවා. ඊට පස්සේ හිතන්නකෝ ආම්ද්‍රවරු භාවනා වඩාගෙන යනවා. වඩාගෙනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි නුවණින් දකින්න. ඒ ලැබුණු ප්‍රත්‍ය එහෙම බුදුරජාණන් වහන්සේ නමකකින් ලැබුණු ප්‍රත්‍ය ටික නැත්තම් මහත්තයා අපි සමාධියට වඩලා තිබ්බට සමාධියෙන් එහාට යන්නේ නැහැ. ඒක සරලව කියනවා නම් සමාධිය අපට හේතු වෙන්නේ නාම රූප දකින්න. එතකොට අපේ සිත අපි කවුරු හරි යොමු කරලා තියෙන්න ඕනේ නාම රූප කියන එකට. අනේ නාම රූප කියන තැනට හිත යොමු කරලා තියෙනකොට තමයි අපේ හිතේ ප්‍රඥාව තුල යන්නේ. ඒක තමයි ප්‍රඥාව. එහෙම නැත්නම් අපි දැන් උගත්කම කියලා කියන එක බහුශ්‍රූතකම කියලා කියන එක. උගත්කම කියන එක අපට මාර්ගය හදාගන්න තියෙන පාරක්. නේද? වෙනත් දෘෂ්ටීන් වලට නොගිහින් නිවැරදි මඟ ගමන් කරගන්න තියෙන ක්‍රමයක්. නේද? ඒව නැත්තම් අනිත් ඒවට රැවටෙනවා. දැන් හිතන්නකෝ සරලවම අපේ සමාජයත් බෞද්ධ සමාජයත් කොච්චර දෙනෙක් කොයි දේවල් වලට රැවටිලා ගමන් කරන ඒවා තියෙනවද? නේද? ඒ වයින් අයින් වෙලා හරි දේ මොකද්ද කියලා අපි ගමන් කරන්න ඕනේ කොතනද කියන එක ඇති කර ගන්න නම් බහුශ්‍රුතකම උගත්කම තියෙන්න ඕනේ. ඊළඟට සාමාන්‍යයෙන් අපි බුද්ධිමත් කියලා කියනකොට
ප්‍රඥාවත් එක්ක අරගන්නකොට අර කරණීයමෙත් සූත්‍රයේ තියෙන නිපක කියලා එකක් ගුණයක්. නිපක කියන වචනයෙන් අදහස් කරන්නේ අපි මේ සමාජය තුළ හොඳින් ජීවත් වෙන්න පුළුවන් නුවණ. සම්මා ආජීවයෙන් යුක්තව නේද? මේ ගුණ ධර්ම පුරාගෙන නිවැරදි විදිහට ධනය හම්බ කරගෙන ගිහි කෙනෙක් නම් ප්‍රවිද්දෙක් නම් නිවැරදි විදිහට සිව්පසේ සකස් කරගෙන ඒ ජීවිතේ ගත කරන එක නේද? ඒක බුද්ධිමත්කමත් එක්ක යන එක. ඒකත් ප්‍රඥාවක්. බුද්ධිය නුවණ නේද? අතන මේ ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විචා උදපාදි කියලානේ තියෙන්නේ. ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විචා උදපාදි. වචන තුනක් තියෙනවානේ. ඒතකොට විද්‍යාව උදපාදි කියන්නේ මොකද්ද උතන? එතන කියලා කියන්නේ මේ පිළිබඳව නිවැරදි දැකීමනේ ඉන්නේ. ප්‍රඥාව කියලා කියනකොට එන්නේ විදර්ශනා ප්‍රඥාව. විදර්ශනා නාම රූප හේතුඵල අනිත්‍ය දුක්ඛ අනාත්මයන් දකින තැනට එන ප්‍රඥාව. දැන් අපි ඔය ටික ඔක්කොටම එක වචනයක් කියනවා සිංහලෙන් නුවණ කියලා. ඔක්කොම නුවණ තමයි. ඒක එක තැන් වල තියෙන විදීම් ටිකක් තියෙනවා. තවත් කියනවාද අපිට කතා කරන්න? අවසරයි හාමුදුරනේ තව ප්‍රශ්නයක් අහන්න. මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් නීවරණ ටික තැනකොට ධාන හතරවෙනි ධානයේට යනකම් ඒ ටික නීවරණ තැන්පත් වීමෙන්නේ ඒක එන්නේ ඊට පස්සේ අරූප ධාන වලට යනකොට එතන මොකද්ද හාමුදුරනේ එතනදී ඒ කියන්නේ දැන් අරූප ධාන යනකොට දැන් ආකාසඤ්ඤායතනය විඥානංචායතනය වගේ එහෙම වෙනකොට ඒ කියන්නේ අර නීවරණ තැන්පත් වීමම තමයි. හැබැයි ඊට වඩා ටිකක් ඊට දැන් ඒ කියන්නේ අර රූපයෙන් මිදිලා වෙනවනේ එතකොට. ගොඩක් ප්‍රබලයි. ඒ කියන්නේ නීවරණ වලම ප්‍රහාණය වීමේ මට්ටම් දේවා. ඔව් ඒක ප්‍රබලයි. ඒ මොකද අම්මා දැන් සංස්කාර කියලා කියනකොට දැන් පටිච්චසමුප්පාදේ සංස්කාර තෝරනකොට පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආනිඤ්ඤාපි සංකාර කියලා කියනවනේ. එහෙමයි. එතකොට ආනිඤ්ඤාපි සංකාර කියලා කියනකොට ගණන් ගන්න අරූප ධානය ටිකනේ. ආනිඤ්ඤාපි සංකාර වල තියෙන අරූප ධානය. ඔව් ඒ කියන්නේ ඒක බොහොම ප්‍රබලයි. බොහොම ශක්තියි. කියන්නේ නීවරණයන් ලේසියකට මේ හානි කරන්න පුළුවන් ඒවා නෙවෙයි. නීවරණයන්ගෙන් ගොඩක් ඉදිරියට ගමන් කළා ඇතර ගමන් කළා දුරු කළා. ඒ වුණාට ආපහු එකෙන් මිදුනම ආයෙත් නීවරණ වල. ඔව් ඒක හරි. ඒ මිදලාම ආපහු නීවරණ වලට වැටෙනවා. එහෙමයි හම්දුනේ. බොහොම පිං හම්දුනේ. ඉතින් යම් කෙනෙක් ඒ අරූපාවචර ධ්‍යාන වඩාගෙන සෝවාන් ඵලයටපත් වෙලා තියෙනවනම් එයා අනිවාර්යයෙන්ම ඒ තැනකට ගියොත් ආය ආපහු වෙන්නේ නැහැ. ආය නීවරණයට අහු වෙන්නේ නැහැ. එතනින් ඉස්සරහට යනවා. එහෙමයි හම්දුනේ. අපි බුදු පූජාව තියන්න තව වෙලා තියෙනවා නේද? තව 10 මාරයි නේද? අපිට තව සාකච්ඡා කරන්න තියෙනවා නම් චුටි වෙලාවක් තියෙනවා.
එහෙම නැත්නම් අපි පුණ්‍යානුමෝදනා කළා අවසන් කරමු නේද? ඔව්. right මම හිතන්නේ අපි අපේ ජීවිතවල නම් ප්‍රායෝගිකව මේ ගොඩක් ගුණ ධර්ම තුල සිත පිහිටවලා තියෙන එකක් චේතෝපීල සූත්‍රයෙන් මම මුලින්ම සඳහන් කළේ මේවා මේ අපිට අපි මේ ත්‍රිවිධාත්මයේ කෙරෙහි සැක නැහැ. මේ බුදුහාමුදුරන් වහන්සේ කෙරෙහි බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරපු සූත්‍ර විනය අභිධර්ම කියන මේවා පිළිබඳව අපට සැකයක් නැහැ. ඊළඟට ධර්ම සංඝ රත්නයේ කෙරෙහි සැකයක් නැහැ. අපි රකින්න සීලේ ශික්ෂාව කෙරෙහි අපිට සැකයක් නැහැ. අපි නිවැරදිව සම්පූර්ණ කරනවා. ඇති වුණ යම් පළුද්දක් තියෙනවා නම් නැවත නැවත සීලේ පිළිපදලා ඒවත් සම්පූර්ණත්වයට පත් කර ගන්නවා. ඒ වගේම අපි අනිත් අය කෙරෙහි තරහක් ඊර්ෂ්‍යාවක් ඇති කරගන්නේ නෑ. එහෙම හිතක් ඇති වුණත් අපි මොකද කරගන්නේ? ඉතා ඉක්මනින් මේ හිත දුරු කරගන්නවා. නේද? ඒ චේතනාවන්ගෙන් හටගන්න පහ කළ යුතු දේවල් අපි බොහෝ දුරට ඈත් කරගෙන ඉන්නවා. නමුත් අපට අර බැඳුම් ටික නම් තාම අපි ගාව තියෙනවා නේද? ඒ බැඳුම් වලින් තමයි අපි අයින් වෙන්න ඕනේ. හැබැයි ඒකෙනොත් අපි අර කුසපිරේන්ට ආහාර අරගෙන ඉන්න එක නම් බොහොම අඩුවෙන් සිද්ධ වෙන්නේ. රසවත් ආහාරයක් આવොත් නම් මම හිතන්නේ ඒකට අහු වෙනවා ඇති. ඊළඟට සීලයත් අපි හැමදෙනාම සිල් රකින්නේ සසර දුකින් අත මිදීම බලාපොරොත්තු වෙන්නේ. නේද? නිසා අනික් කරුණු තුනට සිත යොමු කරලා ඒ කරුණු තුන තුල තියෙන අපේ ඒකට තියෙන ඇලුණු ස්වභාවය නේද? ඒවයි තියෙන්නේ මේ ආසාව, කැමැත්ත, ඒ වගේම ප්‍රේමය, පිපාසය, දෙවිල්ල, තෘෂ්ණාව. වචන ගොඩකින් හඳුනනවා ආසාව, කැමැත්ත, ප්‍රේමය, පිපාසය, දෙවිල්ල, තෘෂ්ණාව. වචන හයක් තියෙනවානේ නේද? මෙන්න මේවා ටික අයින් කරගත්තොත් ඒ වයින් අපි ඈත් වුණොත් අපට අපේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම සම්පූර්ණයි නේද? නිසා අපි මේ ගමන් මඟට එකතු කරගන්න. මොකද ගිහි වුණත් පැවිදි වුණත් අපි නිවනට ගමන් කරන්න ඕනේ. ගිහි වුණත් පැවිදි වුණත් අපේ සංසාරික දුක තියෙනවා. නිසා එතනින් මිදෙන්න අපි උත්සාහ කරමු. ඒ සඳහා හැම දිනාටම සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව ඇති වේවා. වීර්ය වඩා ගන්නට සියලු ශක්තිය ලැබේවා. මේ සියලු කරුණු දේශනා කළ බුදුචානන් වහන්සේ දේශනා කරන්නේ වීර්ය වඩන්න සුදුසුෙක් වෙනවා කියලා. නේද? ඒ කියන්නේ වීර්ය මේ පිනිස මේ යොමු වෙනවයි කියනවා. කෙලස් තවන වීර්ය වැඩි ගැනීම පිනිස, ඒ වගේම වීර්ය පිහිටවා ගැනීම පිනිස නැවත නැවත වීර්ය වඩා ගන්නට පුළුවන් ශක්තියක් ඇති වෙනවා. නේද? නිසා අපි කාටත් මේ හැම එකකින්ම මිදෙන්න මූලිකවම අවශ්‍ය වෙන්නේ වීර්යය. නිසා ඒ වීර්යය නැමැති ධර්මතාවය අපි ඇති කරගමු. ඇති කරගෙන මේ භයංකාර සංසාර දුකින් දුරව ලබන උතුම් නිවනින් සැනසීම හේතු වාසනා වේවා. ඉතින් මේ නප්පච්චරගත්තු මේ උතුම් උදාර වූ ශ්‍රේෂ්ඨ කුසල ධර්මතාවයන් සියල්ල අපි පළමුවෙන්ම ධනමෝදන් කරමු. අපත් බුදු සසුනත් රත්න අපේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී කොටති සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ, සියලුම පින් කැමති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සපවත් වේවා. සපයන්ගෙන් සපයන්ටපත් වේවා. අව සියලු දිනාමෝද බුදු සසුනද අපේ ගේදර වතු පිටි ඉදකඩම් රැකී ආරක්ෂා දෙලෙහෙළඳාම් ආදී සියලු දෑද ඒ වගේම අපේ දෙමව්පියන්, අපේ දරුවන්, අපේ මොනබුරු මිනිබිරියන්, අපේ ඥාති හිත මිතුරන් ඇතුළු හැම දිනාමවද ශේෂයෙන් වසංගත රෝගයෙන් පෙළෙන හැම දිනාමවද වසංගත රෝගයෙන් නොපෙමිණෙන්නත් හැම දිනාමවද දෙවියෝ යහතින් මනාව කලට වේලාවට සුරක්ෂිතා
දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා දෙනවා. ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. අපේ මිය පරලොවදී ඥාතීන්ට අපි පින් අනුමෝදන් කරමු. අපෙන් සමගත්තු අපේ ගුරුවර දෙමව්පියන් ප්‍රදාන අපේ පරම්පරා ඥාතිවරු වගේම සංසාරික වශයෙන් අපෙන් පින් බලාපොරොත්තු වෙන හැම දිනම මේ පින් අනුමෝදන් වෙත්වා. සපවත් වේවා, සපයන්ගෙන් සපයන්ටපත් වේවා. ඒ සියලු දිනාම ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ උතුම් උදාර වූ මහණි කුසල ධර්තාවයන් සියල්ලම අපි මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරමු. සත්පුරුෂ කල්යාණ මිත්‍රත්වයේ පිණිස අපි හැම දිනාටම සසර වාසය කරන තාක් කාලයක් කිසි ලෙසකින්වත් අසත්පුරුෂ අඥානයන්ගේ ඇසුරක් නොලැබීවා. අපි හැම දිනාටම සත්පුරුෂ කල්යාණ මිතුරන්ගේ මෑසුර නිවන් හිමි කොටම ලැබීවා කියලා ප්‍රාර්ථනා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. අවසාන වශයෙන් අපටත් මිය පරලොවදී ඥාතීන්ටත් ඒ වගේම මේ පින්කම් පිණිස උදව් උපකාර කරන හැම දිනාටමත් පවතින දුක් දුරු වේවා. අකුසල දහම් ප්‍රහීන වේවා. කුසල ධර්මයෝ වර්ධනය වේවා. සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයෝ වැඩිවා දියුණු වේවා. මේ භයංකාර සංසාර දුකින් නිතරම ලබන උතුම් නිවන් සුවය හේතු වාසනා වේවා. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. සර්ව ප්‍රකාරයෙන් සිද්ධ කරගන්ට යෙදුනා වූ සියලු කුසල ධර්මයන්ගේ හේතුවෙන් මේ පින්තුන්ගේ ජීවිත වාසනාවන්ත වේවා. සිත සාන්තිය සෞභාග්‍ය සරතෝ බද ආරක්ෂා උදා වේවා. සිතන කියන සිතුම් පැතුම් මෙයර මිෂ්ඨ සිද්ධ වේවා. ප්‍රාර්ථනීය උතුම් බෝධියකින් උතුම් නිවනින් සැනසීම හේතු වාසනා වේවයි සිතා චිත්ත ප්‍රීතියෙන් පින් අනුමෝදන් කිය යුතුය. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු අන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti නිමිනාතේ සමිච්ඡතු.
සීලවන්තං ගුණවන්තං ඥාකේතං ඔව් එතකොට අපි දැන් බුද්ධ පූජාවට එකතු වෙනවා නේද? එහෙමයි. ඔව්. එහෙනම් අපි හතර වෙනවා නේද? හොඳයි. එහෙනම් පෙරවන් සර්ණයි සරණයි හැමදෙරේ ස්වාමීන් වහන්සේ. හොඳයි පෙරවන් සර්ණයි ශෝකප්පිය නිරෝගී ශාන්තිය කියලා දෙනවා. හොඳයි පෙරවන් සර්ණයි අම්මා. හොඳයි ශෝකප්පිය. හොඳයි එහෙනම් මම අතර වෙනවා.